මම අද කතා කරන්නේ ඕගොල්ලන්ට මේ ලංකාවේ සුලභව හම්බ වෙන නිර්විෂ සර්පයුණුයි ඒ වගේම මේ උන් අනුකරණය කරන්නා වූ මේ විෂ සර්පයෙන් අනුකරණය කරන්නා වූ සුලභ සර්පය කොහොමද හඳුනාගන්නේ කියලා. මේකෙදි මේ සුලභ කියන වචනේ යොදන්න වීම ගැන මේ පොඩි දෙතුන් පාරක් කල්පනා කරන්න ඕන. දැන් මේක අහගෙන ඉන්නවා නම් කොළඹ පළාතේ කෙනෙක් එතකොට ඔහුට හෝ ඇයට සුලභ වෙන්නේ කුණුමි කරවලු ඒ වගේ කීප දෙනෙක්. හැබැයි මේක අහගෙන ඉන්නවා නම් සිංහරාජේ මේ වගේ තැනක කෙනෙක් ලංකාවේ මේ අපිට දුර්ලභයි කියන ඒ සත්තු ඒගොල්ලන්ට සුලභ වෙන්න පුළුවන්. අපි හැම කෙනාටම සමහර සර්පය දුර්ලභයි. ඒ කියන්නේ රටක් විදියට ගත්තාම දැන් අපි ගත්තොත් දාර කරවලා කියලා සුලභ එකෙක් ඉන්නවා මුදු කරලා විදියමයි. හැබැයි ඌ සිංහරාජ පැත්ත ඊට පස්සේ රත්නපුර ඒ වගේ පහතරට තෙත් කලාපි තුල ඉතාම සුලභ සර්පෙක්. හැබැයි මුළු ලංකාවෙම ගත්තොත් ඌ හරිම දුර්ලභයි. මොකද පහතරට තෙත් කලාපිට පමණයි ඒක ඒ සර්පයා ඉන්නේ. හැබැයි ඉන්න ප්‍රදේශවල ගොඩක් සුලභයි. එතකොට මේ දැන් මම අද කතා කරන්නේ මේ කොහොමද විෂ සර්පයන් සහ විෂ නැති සර්පයෝ අපි පැහැදිලිව වෙන් කරලා හඳුනාගන්න කියන එක ගැන තමයි මම කතා කරන්නේ. ඒ වගේම තමයි මේ දැන් අපිට අපි සර්පෙන්ට හුඟක් බයයි. එතකොට අපි සර්පෙන්ට බය වුණාට සර්පයන්ගේ දර්ශනයන් වලින් මේ වෙනකොට වාර්ෂිකව වෙන මරණ ප්‍රමාණය මරණ 400ක් වගේ ප්‍රමාණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි සර්ප දර්ශන 80000ක් විතර වෙනවා. හැබැයි මේ අවුරුද්ද වෙනකොට ඒවා ගොඩක් අඩු වෙන්න පුළුවන්. මොකද මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක කවුරුත් ඒට මේට යන්නේ රාත්‍රී කාලේ ඇවිදිනවා අඩුයි. ඉතින් ඒකින්ද ඒවා බහුතරයක් අඩු මේ බොහොමයක් අඩු වෙන්න පුළුවන්. සර්පයෝ කාලා මිනිස්සු 400ක් මැරෙනවා. ඒ වගේම තමයි 80000ක් සර්ප දර්ශන තියෙනවා. හැබැයි ওই 80000න් බහුතරයක් වෙන්නේ විෂ නැති සත්තුන්ගේ දර්ශන. සමහරවිට දර්ශන කරන්නේත් නැහැ. ඇඟි වැදුනත් ඇවිල්ලා ඇඩ්මිට් වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් ඒවත් මේකට ඇතුළත් වෙලා තියෙනවා. අපි කවුරුත් නොහිතන දේවල් මේ සර්ප දර්ශනයට වඩා වැඩිපුර අනතුරු තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රත වාහන අනතුරු ගත්තොත් ලංකාවේ අවුරුද්දක රත වාහන අනතුරු 25000ක් විතර වෙනවා. ඒකින් පුද්ගලයෝ 2000ක් 2400ක් අතර සංඛ්‍යාවක් මිය යනවා. 10000ක් විතර ආබාධිතත්වයට පත් වෙනවා. එතකොට සර්පයෝ කාලා මැරෙන්නේ 400යි. හැබැයි 2400ක් විතර මැරෙනවා වාහන වලට යට වෙලා. එහෙම නැත්නම් රියානතුරු වලින්. එතකොට අපි සර්පයෝට ගොඩක් බය වෙලා තිනවා. හැබැයි උන්ගෙන් වෙන අනතුරු වලට සාපේක්ෂව 5 ගුණයක් විතර වැඩි වෙනවා රියානතුරු. හැබැයි අපි රියානතුරු කොච්චර වැඩි වුණත් අපි රත වාහන වලට බයක් නැහැ. අපි ඔය කිසිම මේ පැකලීමකින් තොරව වාහනයක් ඉස්සරහින් එනවා නම් අපි ටක් ගාලා වේගයෙන් පාර පයින් අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට එහෙම බයක් නැහැ අපිට. ඒකට හේතුව තමයි අපි වාහනේ නිතර පරිහරණය කරන වාහනයක් වගේ දෙයක්. අපි ඒක දන්නවා. මේ සුලභව අපිට ඇස් ගැටෙන්න තියෙනවා. මේ ඒ හින්දා අපි ඒක එච්චර මේ ලොකුවට අනතුරක් කියලා සලකන්නේ. හැබැයි සර්පයෝ ගැන අපිට පොඩි කාලෙම බයක් ඔළුවට දාලා තියෙනවා දෙමව්පියෝ අපිව ආරක්ෂා කරගන්න. මේ සත්තු ගොඩක් විසයි. මුංගෙන් අනතුරු වෙන්න පුළුවන්. එහෙම කියලා වැරදි පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩේ කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව හැම දෙමව්පියම බලන්නේ තමන්ගේ දරුවව මේ යම් අනතුරක් තියෙනවා නම් ඒකෙන් ආරක්ෂා කරගන්න. ඒතකොට ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් ඒ දෙන පණිවිඩේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් එතකොට ඒ පණිවිඩේ මැරෙන මොහොත වෙනකම් අපේ හිතේ තියෙනවා මේ වැඩිහිටියෙක් දෙන පණිවිඩේ මේ සර්පයෝ ගොඩක් භයානකයි. උන් කෑවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ දේවල් අපේ ඔළුවේ තියෙනවා. හැබැයි අපි ඇත්තටම ගත්තොත් මේ සර්පයෝ දැන් අද මෙතන ඉන්නවා මට පේන විදිහට 100කට වැඩි සංඛ්‍යාවක්. ඔයගොල්ලන්ගෙන් මේ මට ප්‍රතිඋත්තරයක් නොලැබුණාට මම මේ කියන දේ නිකන් අහලා මේ නිකන් හිතන්න මේ 100න් අවම වශයෙන් 5 දෙනෙක් නැති වෙන්න පුළුවන් සර්ප දර්ශනයන් වලට ලක් වෙච්ච. හැබැයි මම දන්නවා අනිවාර්යයෙන්ම මෙතන ඉන්න 100න් 20කට වඩා සුළු හෝ රියානතුරක් වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට අපි සුලභව සර්ප දර්ශන සිදු වෙන්නේ නැහැ. සුලභව රියානතුරු සිදු වෙනවා. එතකොට රියානතුරු වලින් මැරෙන සංඛ්‍යාව වැඩි සර්ප දර්ශනෙන් මැරෙනවට වඩා. එතකොට අපි සර්පයන්ට ගොඩක් බයයි. ඒ වගේම හිරිකිතයි.
එතකොට මේ බය සහ හිරිකිත හින්දා තමයි මේ සත්තුන්ගෙන් අපි දුරස් වෙන්නේ. එතකොට බය වෙන්න තියෙන එකම කාරණේ මුන්ගේ විස විතරයි. එතකොට විස තියෙනවා නම් ඒ හින්දා අපි බයයි. මොකද මරණයක් වෙන්න පුළුවන්. හැබැයි මේ සත්තුන්ට අපි හිරිකිතයි. ඒකට හේතුව අපේ හිතේ තියෙන විවිධ මේ සත්තුන්ට තියෙන බයත් එක්ක අපි එන අකමැත්ත. එතකොට මේ අකමැත්ත සිද්ධ වෙන හුඟක් දේවල් අපි ගත්තොත් ඇත්තටම ඒ අකමැති දේ වෙන්න මේ කිසි පදනමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට සමහරු කියනවා මේ සර්පෙන්ගේ කොරපොතු තියෙන. මුළු ශරීරය පුරාම කොරපොතු තියෙන. කොරපොතු වලට අපි අකමැතියි කියලා. ඒ හින්දා අපි බයයි කියලා. හැබැයි අපි මාළු කනවා, කරවල කනවා. එතකොට මාළු කරවල වල තියෙන කොරපොතු තමයි. එතකොට තියෙන විදිහ පොඩ්ඩක් වෙනස්. නමුත් මේ කොරපොතු වලට බය නම් අපි මාළු අල්ලන්නේ මේ මම මාළු අල්ලනවා පිලි බාල මාළු අල්ලන එක නෙවෙයි. මාළුවෙක් අතින් අල්ලන එකක් නෑ. නමුත් අපි හාල්මැස්සෝ වගේ සත්තු මාළුම පරිහරණය කරන උන්ව කනවා. උන්ගේ කොරපොතු කවදාකවත් ඉවත් කරන්නේ නැහැ. මොකද හාල්මැස්සෙක් කරන් කොරපොතු ගහන්නේ නෑ. ඌ එම්ම කඩේ දාලා කණ එක තමයි අපි කරන්නේ. ඔළුව අයි වලිගේ කොරලා මේ වරල් ලයින් කරලා ඌව අපි ආහාරයට ගන්නවා. එතකොට කොරපොතු තියෙන මාළුවෙක් අපි අල්ලනවා. හැබැයි කොරපොතු තියෙන සර්පෙක් අපි අල්ලන්නේ යන්නේ නැහැ. සර්පේ කොහොමද අල්ලන්නේ යන්න එපා මම අල්ලන්නේ කියන එක නෙවෙයි. නමුත් ස්පර්ශ කරන්න අවස්ථාවක් ආවොත් කවුරු හරි දන්න කෙනෙක් ඉන්න වෙලාවක අල්ලලා බලන්න. එතකොට ඔයගලන්ට වෙනස තේරෙයි. ඒ වගේම තමයි මේ මට හම්බෙච්ච බහුතර ජනතාව කියන කතාව තමයි අපි නම් මේ කවුරුත් කියන දේවල් පිළිගන්නේ අපිට ලැබෙන අත්දැකීම් වලින් තමයි අපි කතා කියන්නේ. ඒ වගේම තමයි එක එක්කෙනා කියන පළේට විශ්වාස කරන්නේ නැහැ. ඔයගේ කතා ගොඩක් කියනවා. හැබැයි එහෙම කෙනෙක්ගෙන් අහුවොත් එහෙම මේ සර්පය ගැන කොයි වගේ අදහසක්ද දක්වන්නේ කියලා ඊට පස්සේ විවිධ අදහස් දක්වනවා. එතකොට මම අහනවා උන් අත ගෑවොත් ඔයාලට කොයි වගේ අදහසක් එයිද කියලා. අපු උන් සෙවලයින් කියලා තමයි කියන්නේ. එතකොට මම අහනවා සෙවල නම් කවදා හරි දවසක ඔයා සර්පෙක් අල්ලලා තියෙනවද? නෑ කවදාකවත් අල්ලලා නෑ. මම අහනවා එහෙමනම් අපිට සෙවලයි කියලා නිගමනයට එන්නේ එහෙමනම් අපි ස්පර්ශ කරන්න. ස්පර්ශ කරොත් තමයි සෙවලයි කියන එක අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එහෙම ස්පර්ශ කරලා නෑ. හැබැයි මට කලින් කියන්නේ කවුරුත් කියන දේවල් පිළිගන්නේ නෑ කියලා. එහෙමනම් Tamanට අත්දැකීමක් නැත්නම් අනිවාර්යෙන් කවුරු හරි කියපු දෙයක් තමයි මේක කියන්නේ. එතකොට අර කවුරුත් කියන දේවල් පිළිගන්නේ නැහැ කියන තර්කයක් එතන නෑ. එතකොට මේ කවුරු හරි කියපු දෙයක්. එතකොට අපි සර්පෙක් අල්ලලා මෙහෙම අතගාලා බැලුවොත් එහෙම මේ ඌව මෙහෙම අතගාලා මෙහෙම බලලා තියෙන කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන් තේරෙයි උන් ඇත්තනම හරිම සිනිඳුයි. සමහරක් ගොරෝසුයි හරිම වියලි කිසිම දෙයක් ගෑවෙන්නේ. ඇඟේ කිසිම දෙයක් ගෑවෙන්නේ. අපි සුදු රෙදි කෑල්ලකින් මෙහෙම සර්පයා හොඳට මෙහෙම කරලා පියදලා බැලුවොත් ඒ රෙදි කෑල්ල ඒකේ අවර්ණයි. වර්ණයක් එන්නේ නැහැ. ඒ තිබ්බ වර්ණෙම තමයි තියෙන්නේ. හැබැයි අපි ගුංගක් නාලා ඇවිල්ලා මෙහෙම කරලා බෙල්ලේ හරි නැත්නම් මෙහෙම අතේ හරි සුදු පාට රෙදි කෑල්ලක් ගෑවොත් ඒක වර්ණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ අපි මේ සර්පයෝ අත අල්ලන්න අත ගන්න හිරිකිත වෙන්න ඕනේ නැහැ. උන් තමයි අපි වහපන්නේ හිරිකිත වෙන්න ඕනේ. මොකද අපේ එච්චරම කුණු ඇඟේ තියෙනවා. එතකොට තව සමහරු කියන මේ උන් දිලිසෙනවට අපි හරි අකමැතියි කියලා. එතකොට ඇත්තටම බැලුවොත් සර්පය දිලිසෙනවට අපි අකමැතියි. හැබැයි අපි ස්වභාවයේ දිලිසෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි දිලිසෙන ආභරණ පළඳනවා. කරාබු, මුදු, චේන් ඔය ගොඩාක් ඒවා දාගන්නවා දිලිසෙන. එතකොට මේ දිලිසෙන එකට අකමැති නම් අපි එහෙම දිලිසෙන ඒවා දාගන්නේ නැති වෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ. එතකොට සර්පයා දිලිසෙන එකට අපි අකමැති. නමුත් දිලිසෙන්නේ නැති අපි පිටින් දිලිසෙන දේවල් දාගෙන ඉන්නවා. මට නම් තේරෙන්නේ මේ සර්පයත් එක්ක තියෙන පුදුමාකාර ඉරිසියාව. මොකද ඒක අපි ස්වභාවයෙන් දිලිසෙන්නේ නැහැ. සර්පය ස්වභාවයෙන් දිලිසෙනවා. ඉතින් ඒ හින්දා මේ ඌ දිලිසෙනවට අපි අකමැති. මට තේරෙන්නේ මේ විදිහට. ඉතින්කොට ඔය දිලිසෙනවා කියන එක මේ අනිත් එක මේ උන් බඩ ගාගෙන යනවා කියලා කියනවා. ඉතින් කකුල් නැති එකේ බඩ ගාගෙන තමයි යන්නේ. හැබැයි ඔය මේ සමහරක් වෙලාවට පඩි දවසට එහෙම බාර් ගාවත් මේ මිනිස්සුත් බඩ ගාගෙන යන අවස්ථාව ඔයගොල්ලන්ට සුලභව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ සමස්තයක් විදිහට මේ සතාට අකමැත්ත නිසා මේ එකිනෙක ඔය කියන දේවල් ගත්තොත් මේ අපි ඔය කතා කරන සර්පෙන්ට හිරිකිතයි කියන පදනමක් රහිතයි. ඒක වෙන්නේ අර පොඩි කාලේ අපි බය කරපු ඉඳලා. එතකොට මේසා විශාල මේ අනතුරු සංඛ්‍යාවක් අනිත් දේවල් වලින් එද්දී අපි අනතුරක් නැති කොටසකට ගොඩක් බය වෙලා ඉන්නේ. ඉතින් ඒකින්ද මම කියන්නේ මේ ලංකාවේ ඉන්න සර්පයෝ සියලු දෙනා ගැන දැනගන්න ඕනේ. හැබැයි තමන්ගේ ප්‍රදේශයේ ඉන්න අනතුරුදායක ටික ගැන දැනගත්තා නම් අනිත් ඒවාත් එක්ක අපිට බොහොම පස්සෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අද හොඳ මාධ්‍යයක් තියෙනවා. ඒ දැනුවත් කිරීම කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ මේ දැනුම අරගෙන
අපි මේ සත්තුත් එක්ක හරියාකාරව ජීවත් වෙන්න. මොකද අද මේ වෙනකොට මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න මේ සත්තු ඉතාම අවශ්‍ය වෙලා තිනවා. දැන් උදාහරණයක් විදිහට මම අහුවොත් ඔයගොල්ලෝගේ එක කවුරු හරි ඉන්නවද මේ උරගයෙන්ගෙන් හදන දේවල් දෛනිකව ආහාරයට ගන්න කියලා. ඔයගොල්ලෝ කියන්නේ නැහැ කියලා. හැබැයි අපි මේ බොන ඖෂධ ගොඩක මේ උරගයෙන්ගෙන් හදන කොටස් වල සංඝටක තියෙනවා. ඒවා ඇතුළත් විශේෂයෙන්ම ඔය දියවැඩියාව සඳහා කරන ප්‍රතිකාරවල හිලාමොන්ස කියන සතෙක් ඉන්නවා. උගෙන් හදන රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන්න ගන්න බෙහෙත උගෙන් හදන්නේ. එතකොට ඌ නැත්තම් අද මේ වෙනකොට 55 45 විතර අය කීප දෙනෙක් මේ බහුතරයක් මේ ලෝකෙන් නැති වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ජීවිත බේරගන්න මේ සත්තු මේ වෙනකොට සෑහෙන කැපකිරීමක් කරලා තිනවා, ලොකු දායකත්වයක් දීලා තිනවා. හැබැයි ඒකට අපි ප්‍රතිඋපකාර කරන්නේ ඌට පොල්ලකින් ගාලා මරලා දාලා. එතකොට ඇත්තටම ඒකේ වැරද්ද අපේ. මොකද හේතුව අපි කරුණු කාරණා දැනගෙන අපි මිනිස්සුන්ව දැනුවත් කරලා නැහැ. ඉතින් දැනුවත් කරලා තිනවා පුදුමාකාර විදිහට මේ අපි මහන්සි වෙලා. නමුත් බහුතරයක් අපි කුඩා කණ්ඩායමක් දැනුවත් කරද්දී එකපාරට අපේ ලොකු පත්තරයක හරි ටීවී එක හරි කවුරු හරි විෂය නොදන්න මිනිහෙක් ඇවිල්ලා වැරදි මත ගොඩාක් කියලා මේ දේවල් සම්පූර්ණ විනාශ කරලා දානවා. අදටත් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් එහෙම ඒ වගේ ඒවා දහස් ගණන් බලන්න පුළුවන්. ඉතින් අර අපි විද්‍යාව නෙවෙයි අත්‍තරම වැළඳගන්නේ අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව වපුරවන එක බහුතරයක් කරන දෙයක්. ඉතින් ඒකින්ද මේ හරි විද්‍යාත්මක කරුණු සමාජගත වෙනවත් අඩුයි. ඉතින් ඒවා පස්සේ යන ප්‍රමාණයත් අඩුයි. ඉතින් ඒකින්ද අද හොඳ මාධ්‍යයක් තියෙනවා ඔයගොල්ලන්ට මේවා දැනගන්න ඉගෙන ගන්න. ඉතින් අපි ඒක දැන් පටන් අරගෙන තිනවා. ඉතින් අපි බලමු ඉස්සරහට අපි මම මේ කතා කරන කාරණා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපි මේ සර්පෙත් දැක්කත්, උගේ කොටසක් දැක්කත්, ඌ වගේ රබර් කෑල්ලක් දැක්කත් අපි බය වෙලා කලබල වෙනවා. ඉතින් එහෙම වෙලා අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා හුඟක් වැඩි. දැන් මේ පාරායිනක මැරිච්ච සර්පෙක් හිටවෝ අපි කල්පනා කර හරි විමලාගෙන ගිහලා එකපාරට ඌ දැකලා කලබල වෙන පාරේ ඇතුල් පැත්තට පැනනොත් වාහනයකට අපිව මේ අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම නැතුව මේ මුං ගැන සාවන දානව හරියාකාරව කල්පනා කරලා බැලුවොත් උන් එහෙම දස්සකරීම් කරන්නෙත් නෑ. උන්ට එකපාරට ඒ විදිහට දස්ස කරන්නත් බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් දස්ස කරනවා නම් අපි ඊටාම සමීපයට යන්න ඕන. ඉතින් ඒ වගේ කලාතුරකින් තමයි සර්පෙගේ දර්ශනයක් සිද්ධ වෙන්නේ. ඒකම මේ මම මෙතන මේ පින්තූරෙන් ඇහුවොත් මෙතන ඉන්නේ මොකෙද්ද කියලා ඕගොල්ලෝ මට විවිධ උත්තර දෙයි. හැබැයි ඒ උත්තරවල හුඟක් තියෙන්නේ මේක දැක්ක ගමන් මේ තෙල් කරවලා මග මරුවා එහෙම නැත්නම් මාපිලෙක් ඒ වගේ උත්තර තමයි දෙන්නේ. එතකොට මම අහනවා මේ ඉන්න සර්පයා මොකಾದ කියලා. එතකොට මම අර කලින් කිව්ව උත්තර ටික මට ලැබෙනවා. ඊට පස්සේ මම අහනවා ඕගොල්ලන්ගේ ජීවිතේ වැඩිම දැකපු සර්පයා මොකಾದ කියලා. එතකොට තමයි කියන්නේ ගැරන්ඩියා කියලා. එතකොට ගැරන්ඩියක් දැක්කොත් අපිට අඳුර ගන්න පුළුවන්. මොකද ඌ යන විදිය, ඌ මෙහෙම ගිහිල්ලා ඔළුව උස්සලා වහම පොඩ්ඩක් කෙලවිලා ආයෙ ඔහම යනවා. ඒව අපි දන්නවා. දැකලාම අපි දන්නවා. හැබැයි ඔය දකින්න ගැරන්ඩියාගේ පින්තූරයක් ගහලා අපිට දුන්නොත්, එහෙම නැත්නම් ගැරන්ඩියා වල්ලා අපිට බෝතලයක දාලා දුන්නොත්, ගැරන්ඩියගේ පැටියක් අපි අතර දුන්නොත්, අතර කියන්නේ බෝතලයක දාලා එහෙම අපි කවදාකවත් කියන්නේ මේ ගැරන්ඩියක් කියලා. මොකද හේතුව අපි දැකලා තියෙන්නේ ස්වභාවයේ ඌ හැසිරෙන විදිය විතරයි. ඒතකොට ඌ ගමන් කරන විදිය විතරයි. හැබැයි ඌ එකතැන ඉන්න විදිය අපි දකින්නේ නැහැ. මේ ඉන්නේ ගැරන්ඩි පැටියෙක් තමයි. ඒතකොට ගැරන්ඩි පැටියෙක්ගේ පින්තූරයක් පෙන්වනවා කියලා මිනිස්සු බොහොම කෙනෙකුට ගැරන්ඩියක් අඳුර ගන්න බෑ. හැබැයි ගැරන්ඩිය යනවා දැක්කොත් අඳුර ගන්න පුළුවන්. ඒකම ගැරන්ඩියක් හරියට අඳුරගන්නේ කොහොමද කියලා ඇහුවොත් කහ පාටයි කියලා කියනවා. කහ පාටින් අඳුර ගන්න පුළුවන්. ඒතකොට කළු පාට ගැරන්ඩියක් හම්බුනොත් ඔය කියන පාට නෑ. කළු පාට ගැරන්ඩින්ගේ කහ පාට නෑ. ඒතකොට කොහොමද අඳුරගන්නේ? එහෙම ප්‍රශ්නයක් එතන. එතකොට ඒකෙන් අඳුර ගන්න බෑ. දිව එළියට දානවා කියලා කියනවා. ලෝකෙ ඉන්න හැම සතාවම දිව එළියට දානවා. ඒකෙන් අඳුර ගන්නත් බෑ. ගැරන්ඩියා කොයි විදිහටද කියලා ඇහුවොත් හීනී දිගයි කියනවා. ලෝකෙ ඉන්න හැම සර්පයාම හීනී දිගයි. මෙහෙම රවුම් බඩ මේ බෝල වගේ සර්පයෝ නෑ. ඔක්කොම හීනී දිගයි. සාපේක්ෂව එකෙකුට සාපේක්ෂව දිගින් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිගින් අඩු වෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි. එතකොට විවිධ උත්තර දෙනවා. එතකොට සමහරක් වෙලා කට්ටිය කියනවා පෙනයක් නෑ කියලා. ඒක ටිකක් හොඳ උත්තරයක්. මොකද පෙනේ තියෙන සතෙක් ඉන්නව නයා කියලා. එතකොට පෙනේ නැත්තම් ඌ නායක නෙවෙයි. ගැරන්ඩියක් හෝ වේවා වෙන සර්පෙක් වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි මේ ඉන්නේ ගැරන්ඩිය. ගැරන්ඩි දෙන්නේ ඔගොල්ලෝ දැකලා ඇති මෙහෙම ගැරන්ඩි අර මෙහෙම වෙලි ඉන්නවා. ඉතින් ඒක පිරිමි සත්තු අතර තියෙන දේශ සීමා අරගල. උන් අර සංසර්ගයේ දෙන එක නෙවෙයි. සංසර්ගයේ දෙනවා නම් මේ අතට ඉන්නේ නෑ. උන් මේ පොළොවට සමාන්තරව ඉඳලා එකෙක් ඇඟ උඩ ඉඳලා අනිත් එක වලිගෙන් මුතාගෙන උන් සංසර්ගයේ දෙනවා. එතකොට මේ තියෙන්නේ පිරිමි සත්තු දෙන්නෙක් අතර තියෙන
මේ දේශ සීමා අරගල. එතකොට මේ මුන් හරියට අඳුර ගන්න පුළුවන් ලංකාවේ ඉන්න සියලුම සර්පෙන්ගෙන් ගැරන්ඩිය වෙන් කරන්න පුළුවන්. ගැරන්ඩියගේ තොලේ තියෙන කොරපොතු වල කළු පාට දාරයක් තියෙනවා. හැම තොලේ තියෙන කොරපොත්තකම කළු පාට දාරයක් තියෙනවා. ඒකෙන් ගැරන්ඩිය හරියට අඳුර ගන්න පුළුවන් මේ. දැක්කද? මෙන්න. එතකොට දැන් අපිට අපේ ඉන්න ගේක හරි කොහේ හරි තැනක බිත්ති කණ්ඩියක හරි එහෙම නැත්නම් ගේ එක්ක තියෙන සිදුරකින් සර්පේ කොළුව එළියට දාගෙන ඉන්නවා. මේ ඔළුව පොඩ්ඩයි පේන්නේ ඇහැ දක්වා විතරයි පේන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේ ඉන්නේ ණයද ගැරන්ඩියද කියලා. ගැරන්ඩියෙක් නම් අපි දන්නවා ඌ විස නැහැ, ඌගෙන් හානියක් නැහැ, මීයක් ඇවිල්ලා කාලයයි. එතකොට අපි බය කරොත් ඌ ජරා කරයි. බය කරේ නැත්නම් එහෙම මේ මලපහ කරන්නේත් නැහැ. අපි බය කරොත් උන්ට තියෙන ආරක්ෂක උපක්‍රමයක් විදිහට මලපහ කරනවා. විස නැහැ. එතකොට මේ මලපහ ටිකක් ගඳයි. ඒ හින්දා එතනින් මේ සත්තු ඉවත් වෙන්න පුළුවන්. ඒව කිසි විසක් නැහැ. මොකද ඒවැ තියෙන අර්ධ ඝන තත්ත්වයේ තියෙන යූරික් ඇසිඩ්. එතකොට මේ පොඩි වෙලාවක් ගඳ තියෙයි. ඒ ඇරෙන්න එහෙම මේකක් නැහැ. කිසිදු විසක් නැහැ. එතකොට ණයෙක් නම් අපි අඳුරගන්නේ ඔළුව විතරක් එළියට දාගෙන ඉන්න වෙලාවක මෙන්න මේ ලක්ෂණي. ඔයගලන්ට පේනවා මේ ඉන්නේ ගැරන්ඩියේ. උගේ හැම තොලේ තියෙන කොරපොත්තකම අග දාරේ කළු පාටයි. එතකොට ඒකෙන් දේශියම අඳුර ගන්න පුළුවන් ගැරන්ඩියෙක්ව. ණයෙක් ගෙනන් ඇහැට යටින් තියෙන කොරපොත්ත විතරක් කළු පාට දාරයක් තියෙනවා. මේ තියෙන්නේ ණය. එතකොට ඔන්න ඔය ලක්ෂණෙන් පමණක් ඔළුව විතරක් මෙහෙම පොඩ්ඩක් එළියට දාගෙන ඉන්න බිත්තියකින් හරි සිදුරකින් එළියට දාගෙන ඉන්න සර්පෙක් දැක්කොත් ඌ ණයෙක්ද ගැරන්ඩියක්ද කියලා පහසුවෙන් ඔන්න ඔය ලක්ෂණෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ණයෙක් පෙනේ කරොත් අපි දන්නවා පෙනේ තියෙන ණයට විතරයි ඒ ලංකාවේ. එතකොට ඒ හින්දා අපිට මේ සතා ණයෙක් කියලා අඳුර ගන්න පුළුවන්. පෙනේ අර පිටිපස්සේ පායන සලකුණුකුත් තියෙනවා. ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ අතර හිටියොත් පේන්නේ මෙතන බෝල දෙකක් විතරයි. එතකොට ඔන්න ඔය ලක්ෂණ දෙකෙන් පෙනේ කරේ නැතත් ණයෙක් ගැරන්ඩි පාකින් වෙන් කරගන්න පුළුවන්. මම මේක කිව්වේ ගැරන්ඩි පැටව බොහෝ වෙලාවට මරනවා ණයෙක් කියලා හිතාගෙන. එතකින් ඒකින්ද ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ. ණයෙකුත් මරීමේ අවශ්‍යතාවයක් නැහැ. උන් කොච්චර විසඳුණත් උන් අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙන සත්තු. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. එතකොට මේ දින අපේ රට දැනට ලංකාව තුල විශේෂ 108ක් මේ විද්‍යාත්මකව නම් කරලා තියෙනවා. මේ සංඛ්‍යාව තවත් ඉස්සරහට වැඩි සංඛ්‍යාවක් විදිහට ඉස්සරහට තව වැඩි වෙනවා. ඒ වගේම තමයි දැනට විශේෂ මුහුදුරයි එහෙම නැත්නම් වාලක්කඩින් කියලා අපි මේගොල්ලන්ට කියනවා. ඒගොල්ලෝ ඉන්නේ සම්පූර්ණයෙන් මුහුද ඇතුලේ. එතකොට ගොඩබිමට එන්නේ නැහැ. ගොඩබිමට ආවොත් බැරි වෙලාව හරි එක්ක මැරෙන්නේ. ඒ වගේ එක තමයි එන්නේ. ඊගාව කාරණේ තමයි මේ මුහුදු සර්පයෝ ගත්තොත් ලෝකෙ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි අපිට ඉන්නේ ලැටිකෝ මේ හයිඩ්‍රොපිනේ කියන කොටස. තව ඉන්නවා උන්ට අපි කියන මුහුදු නයි කියලා. ලැටිකෝඩිඩේ කියලා කොටසක් ඉන්නවා. උන්ට අපි කියන මුහුදු කරවැල්ලු කියලා. එතකොට මේ මුහුදු කරවැල්ලු ලංකාවට නෑ. හැබැයි ඒගොල්ලොන්ට පුළුවන් ගොඩබිමත් සංචරණය කරන්න. ගොඩබිමටත් එනවා. එතකොට ඒගොල්ලෝ ඔය මේ අන්දමන් නිකෝබා වගේ පැතිවල එක විශේෂයක් ඉන්නවා. ඌ ගොඩබිම ඇවිල්ලා ඒ වහලවල් දිගේ එහෙම යනවා. මේ රළු බිත්ති දිගේ නැගලා ගස් දිගේ නැගලා ඒ වගේ තැන්වලත් උඩටත් නගින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන්. එතකොට ලංකාවේ උන්ට එහෙම කරන්න බෑ. ගොඩබිමට එන්න බෑ. ඒගොල්ලෝ ගොඩබිමට ආවොත් මුවක් ගලාට එන්නේ මැරෙන්නේ. එතකොට ලංකාවට මුහුදු තීරයේ විශේෂ 15ක් ඉන්නවා. ඒ විශේෂ 15ම විසයි. නමුත් උන්ගෙන් හානියක් වෙන්නේ නෑ අපිට. ඒකට හේතුව මේ සර්පයෝ ඉන්නේ මුහුදේ ගොඩාක්ම මේ රට අභ්‍යන්තරයේ ඉන්න කෙනෙකුට මේ සර්ප දකින්න විදියක් නෑ. ඒගොල්ලෝ ඉන්නේ මුහුදේ, ගැඹුරු මුහුදේ. ඒතකොට අපි දෙගොල්ලෝ හමු වෙන අවස්ථාව අඩුයි. හැබැයි දීවර ජනතාවට මේගොල්ලෝ හම්බ වෙනවා. හැබැයි ඒගොල්ලන්ට දස්සන සිද්ධ වෙන ප්‍රමාණය හරි අඩුයි. ඉතින් ලංකාවේ හුඟක් දස්ස කරන්නේ නැති මේ මරණ වාර්තා වෙන්නේ නැහැ. ඊටම කලාතුරකින් මරණ වාර්තා වෙච්ච ඒවා තියෙන්නේ. ඒ ඊට අමතරව මේගොල්ලන්ගෙන් අපිට සිද්ධ වෙන හානිය මේ හානියක් නැහැ. ඊට අමතරව ගොඩබිම ඉන්න විශේෂ අණු දෙකක් ඉන්නවා. ඊට අමතරව එක විශේෂයක් ඉන්නවා ගංගා මෝයේ කටවල් කලපු ලවණ වගුරු ආශ්‍රිතව අපි උට කියනවා දියගොය එහෙම නැත්තම් මඩපණුව කියලා. ඒ වගේම කඩොලාන පරිසරයන් ආශ්‍රිත කඩොලාන ආශ්‍රිතව මේ සතා ජීවත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ලංකාවේ ඉන්න සර්පයෝ 108 දෙනා උන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඉන්න සර්පයෝ 108 දෙනා ගින් 58ක් ලංකාවට ආවෙනිකයි. ඒ 58 ලංකාවේ ඇරෙන්න වෙන කොහෙවත් රටක නැහැ. හැබැයි මේ ආවෙනිකතේ තවත් ඉස්සරහට වැඩි වෙන්න පුළුවන්. විශේෂ සංඛ්‍යාවක් වැඩි වෙන්න පුළුවන්. දැනට මේ ඉන්න ඔක්කොම 108 පවුල් 12කටත් ගණයන් 37කටත් එක ආවෙනික ගණයකටත් වෙන් කරලා තිනවා. ඒකම තව ඉස්සරහට පවුල් නම් විශාල වශයෙන් වැඩි වෙන එකක් නැති වෙයි. සමහරට ගණයන් වැඩි වෙයි.
ආමිනික ගණයන් කීපයක් සමහරට තියෙයි. නමුත් තාම අපි ඒක හරියටම බලලා නැහැ. නමුත් එහෙම කීපයක් ඉන්න පුළුවන් කියන එක අපි දැනට විශ්වාස කරනවා. හරි. එතකොට විශේෂ සංඛ්‍යාව නම් අනිවාර්යෙන් වැඩි වෙනවා. ආවෙනික විශේෂ සංඛ්‍යාව අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ සර්පෙන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ උන්ගේ දස්නයන් වලට ලක් වෙලා අපිට අනතුරක් සිදු වෙයිද? එක්ක මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පොඩි සුළු අනතුරක් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සර්පය දස්ස කරද්දී උන් මෙහෙම තනි කෙලින් ඉඳලා පොල්ලක් වගේ මෙහෙම ඉඳලා දස්ස කරන්නේ නැහැ. උන් මුළු ශරීරයම එක තැනට අරගෙන හොඳට දස්ස කරන ස්ථානෙ දිහා බලාගෙන ඉඳලා හරියටම ඉලක්ක කරලා උන් ටක් කළා ඉවල මෙහෙම පහර දෙනවා. එහෙම පහර දෙනකොට ඒගොල්ලන්ට පුළුවන් මේ අපේ ඇඟිල්ලක් වගේ තැනකට පහර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අල්ලක් වගේ තැනක් තියෙනවා නම් ඒකෙන් අත මෙහෙම උඩට ඉස්සුවොත් එහෙම උපල්ල හෙන්නනම් ඌට කවදාකවත් දස්ස කරන්න බෑ. නමුත් මේ සමතල පෘෂ්ඨයකට උනත් උගේ කිට්ටුවට ගියොත් පහර දීමේ හැකියාව තියෙනවා. මේ වගේ තැනකට උනත් ටක් ගාලා පහර දෙන්න පුළුවන්. මොකද උන්ට මෙහෙම විශාල වශයෙන් කට මුඛේ විවර කරන්න පුළුවන්. එහෙම විවර කරන්න පුළුවන් හැකියාව ලැබිලා තින්නේ ඒගොල්ලන්ගේ තියෙනවා මේ අපේ වගේ හනුමය අස්තිමය සම්බන්ධයක් නෙවෙයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන්නේ උඩු හනුව සහ යටි හනුව මාංශ පේශීන් දෙකකින් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ මාංශ පේශීන් හුඟක් මෙහෙම පළල් කරලා මුඛේ ගොඩක් විවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ මාංශ පේශීන් හුඟක් වෙලාවට මෙහෙම රබර් වගේ ඇදෙනවා කියන උගුල දන්නවා. ගොඩක් ඇදෙන්නේ නැහැ. නමුත් ඒ කට විශාල වශයෙන් විවර කරන්න පුළුවන්. උඩු හනුව සහ යටි හනුව ඩයිගැස්ට්‍රික් කියන මාංශ පේශීන් තමයි බෙදලා තියෙන්නේ. ඒක මේ අපේ බෙල්ල හරිය තමයි අපේ තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ මේ හනු දෙක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මෙහෙම කට විශාල වශයෙන් අරලා පහර දෙන්න පුළුවන්. ඇඟ ඇතුළට දාගන්න පුළුවන්. ඒ වගේම තමයි සර්පය ඇතුළේ ප්‍රධාන කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි මුඛේ ගොඩාක් විවර කරන්න බැරි සත්තු. පොඩ්ඩයි මේ විවර කරන්න පුළුවන් ඔය දෙපත් නයි වගේ සත්තු. තව කොටසක් ඉන්නවා මුඛේ විශාල විවර කරන්න පුළුවන් සත්තු. එතකොට මේ ගොඩාක් මුඛේ විවර කරන්න අඩු සත්තුන්ගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන 14 ඉන්නේ අර මුඛේ ගොඩාක් විවර කරන්න පුළුවන් කියන කොටසේ. හරි. එතකොට මේ තින්නේ එහෙම පහර දෙන අවස්ථා. ඒ වගේම තමයි මේ සමහර සත්තු පහර දුන්නාම හුඟක් ලේනවා. තව සමහර මේ පහර දුන්නාම මේගොල්ලන්ගේ පහර දීම් වලදී අපිට අර බල්ලෝ කෑව වගේ ලොකු තුවාල පේන්නේ නැහැ. ඊටාම සියුම් තුවාල තියෙන දැන් ඕගොල්ලන් පේනද මේ ඇඟිල්ලේ අර තනින් තන රතු පාට වෙලා තියෙනවා. ඒ අර ග්‍රැනියුලේට් අපේ මේ තියෙන මේ නිකන් සිදු මේ ගැටිති වගේ තැන් තියෙන. මේ අන්න ඒව අතර ලේ තැම්පත් වෙලා තියෙන අවස්ථාවක් කියන්නේ. එළියට ආපුලේ මෙහෙම පීදුවන්ට යන්නේ අර වක අණු වගේ තැන් වල රැඳිලා තිනවා. ඉතින් ඒවා පීදම්මොත් ඔය කාපු දන හොයන්නවත් බෑ. ඉතින් මතු පිට හැමේ තමයි ගොඩක් වෙලාට තුවාල සිදු වෙන්නේ. හැබැයි කලාතුරකින් සමාවෙන්න මේ සතේ දස්ස කරද්දී කද්දී අපි මෙහෙම කොයිම වෙලාවකත් අපි ඌට කන්න දීලා දැන් නියමයි පොඩ්ඩක් ඉන්න ෆෝන් එක අරගෙන සෙල්ෆි එකක් ගන්න කියලා මෙහෙම ෆෝන් එක අරගෙන සෙල්ෆි එකක් ගහලා ඉන්නේ. අපි ඔක්කොම බයට හරි එහෙම නැත්නම් එකපාරට එක්සයිට් වෙලා අපි කරන්නේ එකපාරට මෙහෙම කරලා ගසලා දානවා. එහෙම නැත්නම් මෙහෙම අල්ල විසි කරලා දානවා. කොච්චර අල්ලන්න නැති වුණත් අපිට ගාලා අපේ අනුචානිකව ඒ ක්‍රියා දෙක සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙද්දී සමහරක් වෙලාවට උන්ගේ හරි ෂාප් දත් තියෙන්නේ හැබැයි හරි චූටි දත් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මතු පිට හැම මෙහෙම කැපෙන්න පුළුවන්. ඒතකොට මේ කැපිච්ච තුවාල තමයි ওই වගේ අපිට දකින්න පුළුවන් ඉන්නේ. එතකොට මේ පිමුරෙක් වගේ ලොකු එකෙක් ආපු එක පොඩි සත්තු කෑවොත් ඔච්චර එන්නේ නැහැ. මේ තුවාල දවස් 10කින් 15කින් අපිට දකින්නත් නැහැ මේක කොතනද කෑවේ කියලා හොයන්නවත් බෑ. එච්චර පුංචි. ඉතින් ඒකින්ද වඩා වැදගත් වෙන්නේ මේ සත්තුන්ට කන්න පහර දෙන්න අවස්ථාවක් ආවොත් බැරි වෙලා හරි පහර දීමක් සිදු වුණොත් එතකොට ඌට පහර දෙන්න අවස්ථාවක් නොදී ඉන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි පහර දෙනවා නම් මොනම අවස්ථාවක වුණත් ටකලා එළියට ඇදලා ගන්න පුළුවන් නම් විෂ ශරීරගත වෙන ප්‍රමාණය හුඟක් අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම විෂ නැති සතෙක් ගෙනා විෂ කොහොමද ශරීරගත වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මේ තින්නේ සර්පෙක්ගේ විෂ කෝෂයේ තියෙන තැන. එතකොට මේක බලන්න නම් පැත්තකින් ඩිසෙක් කරලා ගන්න වෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන තමයි විෂ කෝෂයේ මම නිල් පාට ඉතලකින් පෙන්නන්නේ ලොකු බැලුම් බෝලයක් වගේ එකක් තියෙන්නේ. අන්න ඒක තමයි විෂ කෝෂය. එතකොට සර්පෙක් මෙහෙම කට ඇරලා පහර දෙනකොට මේ විෂ කෝෂය හොඳට ප්‍රසාරණය වෙලා මේක ඇතුලේ තන්තු වලින් විෂ පුරවනවා. ඊට පස්සේ ඌ මෙහෙම කට ඇරලා කට වහද්දී මේ ඉස්සරහ දල දෙක අපේ මේ දැන් අපිව හපුවත් මීයෙක්ව හපුවත් ඒ සතාගේ ඇඟ ඇතුළට යනවා. ඒක හරියට එන්නතක් විදිනවා වගේම තමයි. එතකොට ඒ යනවත් එක්කම මේ දැන් ඔයගොල්ලන්ට පේනවා අපි මෙහෙම කරද්දි මේ මාංශ පේශීන් දෙක මේ දෙක මෙහෙම තද වෙනවා. එතකොට මේ මාංශ පේශීන් දෙකක් කීපයක් තියෙනවා මේ විෂ කෝෂයේ වටේ. එතකොට ඒවෙන් කරන්නේ ඒවා ඊටම තදින් මේ විෂ කෝෂය මිරිකවන. එතකොට මෙහෙම මේ පහර දීලා
මෙහෙම කරද්දි මේ විෂකෝෂ මිරිකෙනවත් එක්කම ඒකේ තියෙන විස මෙන්න මේ එළිය හරහා දලේ කණුවක් වගේ සම්බන්ධ වෙලා තිනවා. ඒ දලේ කෙලවර මෙන්න මෙතනින් සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් එළියට එනවා. එතකොට මේක හරියට එන්නතක් විදිනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට ওই විදිහට තමයි විෂ ශරීරගත වෙන්නේ. එතකොට දලය උදව් වෙනවා විෂ ශරීරය ඇතුළට ඇතුල් කරන්න. එතකොට මේ විෂ කෝෂයේ තියෙන්නේ විෂ තැම්පත් වෙලා තියෙන ඒවා විෂ දලයේ සම්බන්ධ කාණුවකින් එතනට ගෙනත් දෙනවා ඩක්කේ. ඊට පස්සේ එතන ඉඳලා දලයේ කාර්යය තමයි ඇඟ ඇතුළට විෂ ඇතුල් කරන්න උදව් කරන එක. එතකොට ඒකේ තියෙන ඉස්සරහින් තියෙන මෙතනින් තියෙන ඕපනින් එකෙන් තමයි මෙහින් එන විෂ ඇඟ ඇතුළට ඇතුල් වෙන්නේ. එතකොට මේ දලයෙන් තමයි ඇඟ ඇතුළට විෂ ඇතුල් කරන්නේ. එතකොට මේ ওই විදිහට තමයි සර්ප දර්ශනයකදී ශරීරය ඇතුළට විෂ යනවා නම් යන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඔයගලන්ට මේ පේන්නේ විෂ තියෙන මේ සර්පෙක්ගේ අපේ මේ උන්ගේ දල තියෙන විදිය මෙන්න මෙතන තියෙන උන්ගේ දල දෙක බොහෝ අවස්ථාවලදී ඔය මේ පොළොංගු සහ උන් අයිති වෙන කුලී සර්පින්ට තමයි ලොකු විෂ දල තියෙන්නේ. ඒවා නැවිලා තියෙන්නේ. මෙහෙම නවාගෙන ඉන්නේ. මොකද දිග විෂ දල හින්දා ගොඩක් විෂ දල දිග හින්දා ඒගොල්ලන්ට බෑ මේවා මෙහෙම තියාගෙන ඉන්නේ. මොකද එහෙම වුණොත් යටි හනුවේ වදිනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේවා මෙහෙම නවාගෙන ඉන්නවා. හැබැයි නයින්ගේ වගේ කරවලුන්ගේ කුඩා විෂ දල තියෙන්නේ. ඒගොල්ලෝ එහෙම තනි කෙලින් තමයි තියන් ඉන්නේ. ඒක කුඩායි ඒකින්ද යටි හනුවේ වදින්නේ නැහැ. එතකොට පොළොංගු වගේ උන් දස්ත කරද්දි මෙහෙම කරලා විෂ දලේ දිග ඇරිනවා. දිග ඇරලා තමයි පහර දෙන්නේ. ඕගොල්ලන් පේනවා මෙතන සුදු පාට මස් ඇදල්ලකින් ඇහිලා තියෙන එක. දස්ත කරද්දි මේ මස් ඇදල්ල පස්සට ඇකිලෙනවා. දලේ විතරයි ඉස්සරහට එන්නේ. හරි. එතකොට ওই විදිහට තමයි පහර දීම සිද්ධ කරන්නේ. මේ දල ඊටාම කුඩායි සෙන්ටිමීටරයකට තරම්වත් ලොකු නෑ. එතකොට ඒ වගේම තමයි දැන් මාරාන්තික විෂ හෝ මරණයක් සිදු කළ හැකි විෂ තියෙන උන්ගේ තමයි ඉස්සරහ දත් තියෙන්නේ, දල තියෙන්නේ. එහෙම නැතුව සුළු විෂ සර්පෙන්ගේ දල තියෙන්නේ ඇහැට කිට්ටුව ඇහැට පොඩ්ඩක් ඉස්සරහ ඔය ඇහැට කෙලින් හරි එහෙම නැත්නම් ඇහෙන් පිටිපස්සට හරි වෙන්නේ. ඉස්සරහ නෑ. ඒතකොට ඔය මාපිල්ලුත් සුළු විෂ සත්තු. ඒතකොට මේ මාපිල්ලුන්ගේ පහර දීම් වලින් මුලින්ම ඒගොල්ලෝ මෙහෙම කරලා අල්ල ගන්නවා. අල්ලගෙන ඔහොම කරලා ඊට පස්සේ තමයි ඔහොම කරගෙන විෂ දල වද්දන්නේ. එතකොට එහෙම වෙද්දී අපි කොයි වෙලාවකත් මම අර කලින් කිව්වා වගේ ඉච්චර බලාගෙන ඉන්නේ. ඒ හින්දා මාපිල්ලු වගේ සත්තුන්ට සාර්ථක දර්ශනයක් කරන්න බෑ. එකක් තමයි උන්ගේ විෂ දල සැකසීලා තියෙන විදිහත් නිකන් වැහි පිල්ලක් වගේ මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ සම්පූර්ණයෙන් මෙහෙම රවුන්ඩ් නෑ. ඒ වගේම තමයි මේ විෂ දල ගොඩක් කට ඇතුළට වෙන්න තියෙන්නේ. ඒ වගේම විෂ සාන්ද්‍රණයත් හුඟක් අඩුයි. ඒ කියන්නේ මරණයක් කළ හැකි ප්‍රමාණයක් නෑ. ඉතින් ඒ හින්දා මේ මාපිල්ලු වගේ සත්තුන්ට අපි කොහෙත්ම බය වෙන්න උවමනාවක් නෑ. ඒගොල්ලන්ගෙන් අපිට සිදුවෙන හානිය හුඟක් අඩුයි. ඒ වගේම තමයි මේ ලංකාවේ ලෝකෙත් මේ සර්පයන්ගේ විසාණු කොටස් හතරකට බෙදලා තියෙනවා. එකක් තමයි මාරාන්තික විෂ මරණයක් කළ හැකි විෂ තියෙන සර්ප මේ අනිවාර්යයෙන්ම කෑවොත් මරණයක් වෙන්න පුළුවන් සත්තු. එතකොට මේ ඩෙඩ්ලි වෙනමස් කියන්නේ ඒ කොටසට. ඩෙඩ්ලි වෙනමස් කොටසේ ගොඩබිම විශේෂ 6ක් ඉන්නවා, මුහුදු විශේෂ 2ක් ඉන්නවා. එතකොට මෙන්න මේ සර්පයෝ ඩෙඩ්ලි වෙනමස් කියලා අර්ථ දක්වන්නේ මේ සර්පයෙන් සිදුවෙච්ච දස්තනයන් වලදී එක මරණයක් හෝ වාර්තා වුණා නම් ඒක ඩෙඩ්ලි වෙනමස් කියන කොටසට තමයි අයිති වෙන්නේ. එහෙම සර්පයෝ 8 දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඊට අමතරව තව කොටසක් ඉන්නවා potentially highly venomous. ඒ කියන්නේ මාරාන්තික විය හැකි සර්පයෝ. එතකොට ඒගොල්ලොන්ගේ දස්තන සිද්ධ වෙනවා විෂ තියෙනවා. නමුත් මේ වෙනකම් මරණ වාර්තා වෙලා නැහැ. ඒකට ගොඩබිම සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. කුණකටුවන් 3 දෙනෙකුත් පලාපොළගෙකුත්. මූදු සර්පයෝ 13 දෙනෙක් ඉන්නවා. එතකොට ඔක්කොම 17ක් ඉන්නවා. එතකොට දැන් මෙතන ඉන්න මුහුදුනයි සමහරක්ගෙන් වෙනත් රටවල් වල දස්සන සිද්ධ වෙලා තියෙනවා. නමුත් උන් අපේ රටේදී මේ දස්සන සිද්ධ වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. අපේ රටේදී කීප දෙනෙක් දස්සන සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒකෙදි මිනිස්සු මැරිලා නැහැ. ඉතින් එතකොට මේ අපි ඇත්තටම දන්නේ නැහැ තාමත් මේ එකම සතක්ගේ නම අපි රටවල් දෙකේම ඉන්නේ උන්ට කිව්වට මේ සත්තු එකෙන්ද දෙන්නෙන්ද කියන එක අපි තාම දන්නේ නැහැ. බොහෝ විට දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක දැනට මුන්ගෙන් වෙනත් රටවල් වල සිදුවෙච්ච අනතුරු අපි සලකලා නැහැ. ඒ ඇරෙන්න ලංකාවේ මරණ සිදු වෙලා නැති හින්දා දැනටත් මුන් potentially highly venomous කියන කොටසට තමයි අයිති වෙන්නේ. ඉස්සර මේ බෙදුවා මද විස කියලා. දැන් මේ මද විස කියන එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මද කියලා කිව්වම මොකද්ද මද කියන අර්ථය කියන එක වටහා ගන්න බැරි ඉඳලා. ඒ කියන්නේ මද විසයි කියලා කියන්නේ විස නැති එකේ ඉඳලා ගොඩක් විස තියෙන කියන්නේ deadly venomous කියන එක අතරමැදද එහෙම නැත්නම් සුළු විස ඉඳලා
ඩෙඩ්ලි වෙනමස් කියන එක අතරමැදද කියලා ඕගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක මෙෂර් කරන්න පුළුවන් කර නෙවෙයි. ඉතින් ඒ හින්දා තමයි potentially highly venomous කියන එක කරලා තියෙන්නේ. එතකොට බැරි වෙලා හරි මේ potentially highly venomous කියන කොටසේ එක මරණයක් හරි වාර්තා වුණොත් ඒක deadly venomous කියන කොටසට ඒ සතා මේ එහෙම සලකනවා. මොකද උන්ගේ මරණ වෙන්න පුළුවන් කියන එක එතකොට අපි හොඳ ආකාරම දන්නවා. ඉතින් ඒකෙදි මේ අපිට ඒ රිස්ක් එක තියෙනවා. ඉතින් ඒකින්ද කොයිම අවස්ථාවකවත් මරණයක් සිදු කරලා හැකි හරි එහෙම නැත්නම් මරණයක් කරන්න විස තියෙන සතෙක් වුණත් නිර්විශේෂයෙක් වුණත් මරණයක නෙවෙයි වැදගත් වෙන්නේ උන් ආරක්ෂා කරගන්න එක. මොකද උන්ගෙන් අපිට ගොඩාක් ලොකු ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ තව ඉන්නවා සුළු විස කියන කොටසට විශේෂ 15ක්. ඒ වගේම ඒ විශේෂ 15න් මේ තව එකෙක් ඉන්නවා පලාබරිය කියලා. ඉස්සර අපි නිර්විශේෂ සර්පෙක් කියලා තමයි හිතන් හිටියේ. නමුත් උගේ විසක් නැහැ වසක් තියෙනවා කියන එක දැන් දන්නවා. එතකොට ඒකත් මං ස්ලයිඩ්ලි වෙනමස් කියලා කොටසට තමයි ඇතුල් කරලා තියෙන්නේ. නමුත් උගෙන් එහෙම හානියක් වෙන්නේ නැහැ. නමුත් පුංචි වසක් තියෙනවා. ඒක උන්ගේ විලෝපිකයන්ට තමයි ගොඩක් වෙලාට මේ බලපාන්නේ. ඉතින් ඒකින්ද උන්ගෙන් අපිට හානියක් නැහැ. මේ ස්ලයිඩ්ලි වෙනමස් කොටට තමයි මාපිල්ලුත් අයිති වෙන්නේ. එතකොට උන්ගෙන් අපිට කිසිදු හානියක් නැහැ. ඒ වගේම තමයි තව ඉන්නවා විස නැති සර්පයෝ. උන් 67ක් ඉන්නවා. වැඩිපුරම ලංකාවේ ඉන්නේ මේ විස නැති අහිංසක සර්පයෝ. ඉතින් එතකොට අපිට ඇත්තටම මේ සර්පෙන්ගෙන් බිය යුතු ඉතාම විතරයි. ඒ කොටස ගැන අපිට හරි අවබෝධයක් තියෙනවා. අනිත් සර්පයෝ සියලු දෙනාත් එක්කම අපිට බොහොම මේ සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙඩ්ලි වෙනමස් එවුන් මං කිව්වා කලින් 8ක් ඉන්නවා කියලා. ඒකෙන් දෙකක් මුහුදුනයි 6ක් ගොඩ බිමින් සත්තු. එතකොට මේ ඉන්නේ මුහුදුනයි දෙන්න. මේ මුහුදුනයි අඳුර ගන්න පුළුවන් වලිගේ හබලක් වගේ පෙතලි වෙලා තියෙන ලෝකේ හැම මුහුදුනයගෙම. ඒකට හේතුව උන්ට මුහුදේ පීනගෙන යන්න පහසු වෙන්නේ අවශ්‍යතාවය තියෙන හින්දා මේ ඊට අමතරව ගොඩබිම ඉන්න විශේෂ 6ක්. එතකොට ඒ විශේෂ 6නුත් මේ ඉන්නේ ලංකාවට ආවෙනික සර්පෙක් මුදු කරවලා කියන සතා. මුදු කරවලා ලෙසින් දස කරන්නේ අපි දන්න දසන 10කට වඩා අඩු සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඒවෙන් ඇන්ටිවෙනම් දීලා හොඳට මැනේජ් කරපු දස්සන් තියෙනවා. ඒ වගේම තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ මේ මුදු කරවලා සම්බන්ධයෙන් කෙරිච්ච රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ මේ දස කිරීම සම්බන්ධයෙන් කෙරිච්ච මේ දේවල් පිළිබඳව මගේ මිත්‍රෙක් ඉන්නවා නාමල් කියලා මේ වෛද්‍ය ડોක්ටර් කෙනෙක්. ඉතින් ડોක්ටර් නාමල් හුඟක් ඒ සම්බන්ධව වැඩ කරලා තිනවා. ඉතින් එයා කියන්නේ මුන්ගේ දර්ශනයන් වලදී අපිට දෙන සුලභ ප්‍රතිශේධනත් වලින් ඒක හරියට මැනේජ් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ වගේම තමයි මේ සතා අපිට ආවෙනිකයි තරමක් දුර්ලභ සතෙක්. ලේසියෙන් දස්ස කරන්න ඒකින්ද වෙන හානි ගොඩක් අඩුයි. ඒ වගේම තමයි පැටවුන්ගේ තමයි අර මම කලින් පෙන්නුවා වගේ සුදු ඉරි ගොඩක් හොඳට තියෙන්නේ. හරියට සුදු මුද්දක් වගේ රේඛාවක් තියෙනවා. එතකොට ඒ හින්දා තමයි උන්ට මුදු කරවලා කියලා කියන්නේ. ඒ වගේම තමයි ලොකු වෙද්දි මේ සුදු පාට රේඛා මැකිලා යනවා. මැකිලා ගිහිල්ලා තනිකරම කළු පාට සතෙක් වෙන්නත් පුළුවන් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යන්තම් සුදු පාට තියෙන සතෙක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් දැනට මේ අපිට ගොඩාක් අඩුවෙන් තමයි මේ සතාගේ මේ මරණ එහෙම වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි දස්ස කිරීමුත් හුඟක් අඩුවෙන් තමයි වාර්තා වෙන්නේ. ඒකම තව අපිට සතෙක් ඉන්නවා තෙල් කරවලා කියලා මේ කරවල දෙන්නෙක් ඉන්නවා. ඒතකොට මේ තෙල් කරවලා කියන සතා මුදු කරවලා ඒ ගණේම තමයි. හැබැයි ලේසියෙන් අඳුර ගන්න පුළුවන් තෙල් කරවලාගේ අර මුදු කරවලා වගේ නෙවෙයි ළඟින් සුදු ඉරි දෙකක් තියෙනවා. හැබැයි ලොකු වෙනකොට මෙයාගෙත් මේ සම්පූර්ණ ඉරි මැකිලා තනිකරම දුමුරු පාට සතෙක් හෝ යන්තම් සුදු ඉරි තියෙන සතෙක් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සර්පයා අපිට වාර්තාවෙන් තෙල් කරවලා ලංකාවේ අන්තර්මැදි කලාප, වියලි කලාප සහ ශුෂ්ක කලාපය කියන ඒවා තමයි සුලභව හම්බ වෙන්නේ. ඒ වගේම තමයි තිත් කලාපය ඇතුළෙත් හම්බ වෙනවා. එතකොට මේ මට වාර්තා වෙනවා තිත් කලාපය අවුරුදු 20කට කලින් මට වාර්තා වෙනවා. එතකොට දැන් අපේ හුඟක් කමියුනිකේෂන් ස්කිල් ගොඩක් වැඩි වෙලා අපි මේ සත්තු ගැන හොයන ප්‍රමාණය වැඩි හින්දා මේ දැන් කීප දෙනෙකුටම තෙත් කලාපේ හම්බෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මිනිස්සු වැරදි මතයකට ඇවිල්ලා තියෙනවා මේ තෙත් කලාපෙට මේ සත්තු ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මේ වගේ දේවල් තහවුරු වෙන්න වඩා වැදගත් වෙලා තියෙනවා මේ මම අර කලින් කිව්වා වගේ පුවත්පත්වල ලියන වැරදි ලිපි. ඉතින් ඔයගොල්ලෝ ඉතින් සිංහලෙන් ගහලා බලන්න විසගෝර හබරලි රටමැදට ආහැටි කියලා ලිපියක් පළ වෙලා තියෙනවා පත්තරයක. ඉතින් ඒකට කරුණු දක්වලා තියෙන්නේ මේ වාහන සේල් එකක් කරන පුද්ගලෙක්. ඉතින් ඔහු මේ විශේෂ සම්බන්ධයෙන් දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේ දේවල් ඉතින් ඔය වැලිත් එක්ක උන් ඇවිල්ලා උන් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා ඒ වගේ කතා කරනවා.
ඇත්ත නෙවෙයි. ඒ වගේම තමයි මේ සතාට හබර්ලියා කියලා පාවිච්චි කරනවා. ඇත්තටම හබර්ලියා කියන්නේ මේ සතා නෙවෙයි. හබර්ලියා කියන්නේ නාගමාපියා. මේ හබර්ලියා කියන්නේ නම හැදෙන්න ප්‍රධාන හේතුව තමයි කළු සහ සුදු අක්‍රමවත්ව තියෙන එක. එතකොට කළු සහ සුදු අක්‍රමවත්ව තියෙන සත්තුන්ට තමයි අපි කබර කියලා කියන්නේ. එතකොට ওই කබරලියා කබර මාපිලා මාපිල් කබර කියන එක විවාහාරයේ ලේසියට හබර්ලියා වෙලා තියෙනවා. එතකොට එහෙම මේ නමක් පාවිච්චි කරන්නේ නාගමාපිලාට මිසක් තෙල් කරවලාට නෙමෙයි. එතකොට මේ දැන් මිනිස්සු හබර්ලියා කියලා ගොඩාක් වෙලාවට කියනවා හබර්ලියා ගොඩක් විසයි කියලා. හැබැයි ගම්මන්ටමේ මේ සර්පයට ඒ වගේ මේ තෙල් කරවලට හබර්ලියා කියන නම පාවිච්චි කරලා කියනවා. පාවිච්චි කරා කියලා කියනවා. හැබැයි මගේ ජීවිතේ මට කවදාකවත් සර්පයෝ ගැන දන්න කෙනෙක් මූට හබර්ලියා කියන වචනේ අහලා නැහැ. හැබැයි ඕනම කෙනෙකුට මේ ලංකාවේ මිනිස්සු 1000ක් අරගෙන 18ම දීලා බලන්නකො මොකක් හරි ඕනම සර්පෙක් දීලා කියන්නේ හබර්ලියා එහෙම නැත්තම් මේ තෙල් කරවලා ඔයගේ නම් ටිකක් තමයි කියන්නේ. ඉතින් මේ අපි ව්‍යවහාරික නම් හෝ ප්‍රාදේශීය නම් භාවිතයට ගනිද්දී ඉතා වැදගත් වෙනවා සුලභ නම් මේ මිනිස්සු පාවිච්චි කරනවා ගන්න. ඒ කියන්නේ දන්න මිනිස්සු පාවිච්චි කරනවා ගන්න. එහෙම නැත්තම් හිතවල විදියට එක එක්කෙනා කියනවා විවහාර කරන එක තමයි ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එක පැත්තක එක සතෙකුට එක නමක් කියනවා. වෙන පැත්තක ඒ සතටම තව නමක් කියනවා. එතකොට එක මේ නම් දෙක මේ හුඟක් වෙලාවට පැටලී සාගත වෙන්නේ මේ වගේ අවස්ථාවලදී. ඒකින්ද තමයි සුලභ විද්‍යාත්මක නාමයක් දාලා තියෙන්නේ. හැබැයි විද්‍යාත්මක නාමයක් දාලා තිබුණා සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක නාමයෙන් ඇති වැඩක් නැහැ. ඒක පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට ඒක නිකන් අර අපි අපේ දරුවෙක් ඉපදුනා නම් 6ක් විතර දාලා මුළු ජීවිත කාලෙම එක නමක් කියනවා වගේ තමයි. එතකොට මේ මම කතා කර කර ඉන්නේ මේ තෙල් කරවලා ගැන. එතකොට මේ සතා අපිට මුදු කරවලාගෙන් වෙන් කරලා අඳුර ගන්න ඉතාම ලේසි. එතකොට මේ තින්නේ A කියන්නේ තෙල් කරවලා, B කියන්නේ මුදු කරවලා කියන එක. තෙල් කරවලාගේ ළඟින් සුදු ඉර දෙකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි මුදු කරවලාගේ තියෙන්නේ එක ඉරයි. ඒක මුද්දක් වගේ මේ හොඳට පැහැදිලිව තියෙන තමයි මුදු කරවලා කියලා කියන්නේ. හැබැයි ලොකු වෙද්දි මේ සලකුණු මැකිලා යන්න පුළුවන්. හරි. කොහොම නමුත් අපිට ඉන්න සුලභ මේ අපේ ඉන්න මාරාන්තික විස කරවලු දෙන්න අනුකරණය කරන සුලභ විස නැති විශේෂ 6ක්. මේ ඉන්නේ එකෙන් එකෙක්. මුට අපි කියනවා දාර කරවලා කියලා. බොහොම සමානයි මුදු කරවලාට. හරි. මේ ඉන්නේ ඒ දාර කරවල් පැටියෙක්. එතකොට මේ ඉන්නේ අපිට හම් වෙන ගැට රදනක කියලා අන්තර්මැදි වීලි කලාපේ ශුෂ්ක කලාපේ ඉන්න සතෙක්. එතකොට මං මේ කලින් පෙන්නපු දාර කරවලා පහතරට තෙත් කලාපේ විතරක් හම් වෙන සතෙක්. එතකොට මේ පහතරට තෙත් කලාපේ විතර නෙවෙයි අතරම මීටර 1500ට කිට්ටුවටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සතා අපිට ශුෂ්ක වියලි අන්තර්මැදි කලාපවල තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. තෙත් කලාපේ මේ විශේෂය නෑ. ඒකම වර්ණ යන් කීපයක් තියෙනවා. කහ පාට වර්ණයේ තියෙන උණුත් තියෙනවා. සුදු පාට වර්ණයේ තියෙන උණුත් තියෙනවා. ඊට අමතරව මේ ඉන්නේ මෑතකදී අපි හොයාගත්ත සව සර්පේ මූට අපි කියනවා මේ චිත්‍රසේකරගේ රදනකයක් කියලා. එතකොට මේ සතා තෙත් කලාපේ පමණක් දැනට ජීවත් වෙන සර්පෙක්. අපි දන්නේ බොහොම අඩු තොරතුරු ප්‍රමාණයක් පමණයි. එතකොට මෑතක හොයාගත්ත සර්පෙක් මුදු කරලා වගේමයි පොඩ්ඩක්වත් විස නැහැ. හරි. ඒකම මේ මෙතන ඉන්නවා අපි හුඟා සුලභව දකින්න සර්පේ අලු රදනකය කියලා. තෙල් කරවලට ගොඩක් සමානයි. නමුත් පොඩ්ඩක්වත් විස නැහැ. ඌව තමයි අනුකරණය කරන්නේ. ඒ වගේ මේ ඉන්නේ උගේ පැටියෙක්. මේ ඉන්නවා කබර රදනකය කියන සතා මූත් තෙල් කරවල ටිකක් සමානයි. නමුත් පොඩ්ඩක්වත් විස නැහැ. සුලභව අපිට හම්බ වෙනවා. ඒකම මේ ඉන්නේ ලංකාවේ ගැරන්ඩියා වගේම ගොඩක් සුලභ සතෙක්. වැඩිපුරම අපිට ඔය නාගරීකරණයවට මේ සතා තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඔය මාපිල්ලු ගගා මිනිස්සු උඟාක් මරන්නේ මේ සතා. ඒ වගේම තමයි ඔය පාර්ලිමේන්තුවේ සර්පයෝ ඇවිල්ලා අවස්ථා කිහිපයකදී ඇල්ලුවේ මෙන්න මේ කියන කුණුමී කරලා. දැන්ට වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවකත් හම්බෙලා තිනවා. ඒ තරම් සුලභයි. එතකොට කොළඹවටත් ඕන තැනක මේ සතා ඉන්නවා. අපි බලන්නේ නැතුව මේ තේ කෝප්ප දෙකක් මෙහෙම එක උඩ එක නවලා තිනකොට බලන්නේ නැතුව එකක් කිස්සුත් ඕකස්සෙත් තින්න පුළුවන්. ඔය කාන්තාව පාර්ශවයේ සමහරක් විට කලබලයට බෑග් එක දාගෙන යනවා. බස් එකේ ගිහිල්ලා බෑග් එක අරගෙන සල්ලි වෙනකොට මුව දෙන්නත් පුළුවන්. එච්චර සුලභයි. අපි කලිසමක් ගසන්න නැතුව එකපාරට සාක්කුවට අත දැම්මොත් මේකේ කහුව වෙන්නත් පුළුවන්. එච්චර සුලභයි. මම මේ උගලන්ට බය කරනු නෙවෙයි. ඒ වගේ අවස්ථා ලැබිලා හම්බෙලා තියෙනවා. එතකොට ඊටම සුලභ සර්පේ වැඩිපුරම මරන්නේ මුව තමයි. ලේසියෙන් අඳුර ගන්න පුළුවන් කළු ඇහැක් තියෙන්නේ. තොලේ තියෙන හැම කොරපොත්තකම කළු පාට ලපයක් තියෙනවා. ඒ ලපේ ඇතර ප්‍රධාන වෙන්නේ මුගේ කටේ තියෙන වටේට කහ පාට. ඒ කහ පාට මැද
කළු පාට. ඒක ඒ හින්දා හොඳට ඒක පේනවා ව්‍යාජ ඇස් වගේ. එතකොට ඒකෙන් අඳුර ගන්න පුළුවන් නිකන් කහපාට දුහුරු සර්පෙක් හරි සුලභයි. උඩ කහපාට මලක් වගේ සලකුණක් තියෙන්නත් පුළුවන්, නැති වුණොත් ඉන්නවා. ඒ හින්දා තමයි මලක් වගේ සලකුණක් තියෙන ඉන්න තමයි මුට මල් රදන එකයි කියලා කියන්නේ. ගොඩක් සුලභ එකේ. ටිකක් තෙල් කරවලා විදියයි, නමුත් ඌට වඩා පැහැයෙන් වෙනස්. එතකොට මෙන්න මේ කියන සර්පයෝ ඔක්කොම පොඩ්ඩක්වත් විස නැති සර්පයෝ විශේෂ 6ක් මෙතන ඉන්නවා. එතකොට ඔගොල්ලෝ බැලුවොත් එහෙම මේ මුලින් ඉන්නේ දාර කරවලු දෙන්නේ. එතකොට උන් දෙන්නම එකම සතෙක්, ලොකු එකකුයි වැඩි හිටියෙකුයි. ඊට පස්සේ මේ තුන්වෙනි උඩ පෙළිය තුන්වෙනි පින්තූරේ යට පෙළිය මැද පින්තූරේ ඉන්න එකම වර්ගය. ගැටරදනක කියන එක වර්ණ වෙනස්කම් දෙකක්. ඊට පස්සේ දෙවෙනි පෙළිය මුලින් ඉන්න සර්පයා, මම මුලින් කියලා කියන්නේ අපි කොපි පොතක ලියන තැන පටන් ගන්න පැත්තේ ඉන්නේ ගැටරදනකේ චිත්‍රසේකරේ ගැටරදනක කියන එක ඌ පොඩ්ඩක්වත් විස නැහැ. එතකොට දෙවෙනි පෙළියේ මැද සහ දෙවෙනි යට සහ තුන්වෙනි යට ඉන්නේ අලු රදනකේ ඉස්සලම ඉන්න ලොකු එකෙක් ඊගාට පැටියෙක්. උන් විස නැහැ, තෙල් කරවලා වගේමයි. එකම යට පෙළියේ මුලින් ඉන්නේ කබර රදනකේ ඌත් පොඩ්ඩක් විස නැහැ, තෙල් කරවලා වගේමයි. යට පෙළියේ එහෙම නැත්නම් තුන්වෙනි පෙළියේ අන්තිමටම ඉන්නේ මල් රදනකේ පොඩ්ඩක්වත් විස නැහැ, හරිම අහිංසක සත්ත්වෙක්. එතකොට මේ විශේෂ 6ම පොඩ්ඩක්වත් විස නැහැ. හැබැයි මේ විශේෂ සියල්ලම අපි මේ කතා කරන විස කරවලු විදියමයි. මේ ඉන්නේ තෙල් කරවලේ උඩ ඉන්නේ ලොකු එකෙක්, උඩ පළවෙනියට ඉන්නේ ලොකු එකෙක්, දෙවෙනියට ඉන්නේ පොඩි පැටියෙක්. එතකොට යට ඉන්නේ කබර රදන එකෙක් සහ අලු රදන එකෙක්. එතකොට මේ දෙන්න තෙල් කරවලා අනුකරණය කරනවා. ඊට පස්සේ මේ ඉන්නේ මුදු කරවලෙක්, මේ උගේ පැටියෙක්, මේ ඉන්නේ දාර කරවලෙක්, මේ දාර කරවල පැටියෙක්. එතකොට මේ දෙන්න මුදු කරවලාව අනුකරණය කරන විශේෂ දෙකක්. විශේෂයක්. දෙකක් නෙවෙයි එකක්. එතකොට මේගොල්ලෝ බලපු ගමන් අඳුර ගන්න හරිම අමාරුයි. හැබැයි චර්යාවනුත් එක වගේ. මේ බය වුණාම එහෙම නැත්තම් කලබල වුණාම මෙහෙම ගුලි වෙලා ධර්ණයක් ගහගෙන ඒක ඇතුලේ ඔළුව හංග ගන්න උත්සාහ දරනවා. එතකොට ඒ වගේ චර්යාවත් එක වගේ. එතකොට වර්ණයන් එක වගේ. වර්ණ රටා එක වගේ. චර්යා එක වගේ. ඉන්න ප්‍රදේශ එක වගේ. ක්‍රියාශීලී වෙන අවස්ථා එක වගේ. එකම ප්‍රදේශෙත් ඉන්නවා. එතකොට හරි ප්‍රශ්නයක් මුන් ටික අඳුර ගන්න. විසෙව් මුකුද විස නැති වුණා. හැබැයි හරි සරලව අඳුර ගන්න පුළුවන් අවස්ථාවක් ක්‍රමයක් තියෙනවා. මේ ඒ කියලා කියන්නේ විස කරවලේ. මේ ඉන්නේ මුදු කරවලේක පින්තූරයක්, තෙල් කරවලත් මේ විදිහට තමයි කොරපොතු තියෙන්නේ. මේ B කියලා කියන්නේ විස නැති කුණුමී කරවලේ දාර රදනකේ. මේ දෙන්නම එක හා සමානයි. කොහොම නමුත් ලෝකේ ඉන්න මේ කරවලු අයිති වෙන ගණේ, එහෙම නැත්නම් බංගාරස් කියන ගණේ හැම සර්පයාගෙම මෙන්න මේ මැදින් යන කොරපොතු පෙළියේ ෂඩාස්ත්‍රාකාරය විශාලයි. දෙපැත්තේ වට සාපේක්ෂව විශාලයි. හැබැයි විස සර්පය අනුකරණය කරන විස නැති කුණුමී කරවලුන්ගේ ඒ තියෙන කොරපොතු පෙළිය පොඩ්ඩක්වත් අනිත්‍යවත් එක්ක විශාලත්වයක් නැහැ. ඒවා එක හා සමානයි. දෙපැත්තේ ද්විපාර්ශ්විකව තියෙන අනිත් කොරපොතු හා සමානයි. ඉතින් ඔන්න ඔය ලක්ෂණයෙන් ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. හැබැයි ඔය ලක්ෂණේ බලන්න අපි ගොඩාක් ළඟට යන්න ඕනේ නැහැ. සාමාන්‍ය දුරේ ඉඳලා ඔක බලන්න පුළුවන්. එතකොට අපිට පේනවා නම් හරියටම පිටකොන්ද මැදින් තියෙන කොරපොතු පෙළිය අනිත් ඒවාට වඩා විශාලයි නම් එතකොට අපි දන්නවා මූ විස කරවලෙක් කියලා. හැබැයි මතක තියාගන්න මම මේ ලක්ෂණ දෙක කියන්නේ කරවලුන් සහ උන් අනුකරණය කරන කුණුමි කරවලුන් අඳුර ගන්න විතරයි. දැන් අපි විස තියෙන නයික් ගත්තොත් ඒ රූපය වගේ නෙමෙයි B රූපය වගේ තමයි තියෙන්නේ. මොකද ඌ විස තියෙන සතෙක් නමුත් ඌ කරවලෙක් නෙවෙයි. ඒතකොට අපි ගත්තොත් විස නැති හාල් දඬුව වගේ සත්තු ඒ රූපය වගේම තමයි. ඒ කියන රූපය වගේ තමයි විස ෂඩාස්ත්‍රාකාර මේ විශාල ෂඩාස්ත්‍රාකාර කොරපොතු තියෙන්නේ. ඒතකොට මම මෙතනදි කියන්නේ කරවලුන් සහ උන් අනුකරණය කරන්නා වූ කුණුමි කරවලුන් මේ පහසුවෙන් කරගන්න මේ ලක්ෂණේ පාවිච්චි කරන්න කියලා. එහෙම නැත්නම් කළු සහ සුදු සර්පයෝ, කළු සර්පයෝ සුදු හරස්සිරි තියෙන සර්පයෝ අඳුර ගන්න තමයි මේ ලක්ෂණේ පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වර්ධිනවා. එතකොට කරවලු සහ කුණුමි කරවලු අඳුර ගන්න තමයි කරවලු සහ ඔවුන් අනුකරණය කරන විස නැති කුණුමි කරවලු අඳුර ගන්න තමයි මේ ලක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඕකෙන් ටක් ගාලා අපිට කියන්න පුළුවන්. එක මේනි සුලභ තව සර්පේ මං ඌව පෙන්නලා ඇහුවොත් තුඟක් වෙලාවට අර්ධ නාගරීකරණය තුල කියන්නේ මේ ඉන්නේ පිඹුරෙක් කියලා. මෙතින් ඒකට උදාහරණයක්. මේ Facebook එකෙන් ගත්ත පින්තූරයක් පිඹුරෙක් කියලා පොළඟෙක්ක කරේ දාලා. මේ දරුවා මේ වෙනකොට ඉන්නවද දන්නෙත් නෑ. එතකොට මේ මං එහෙම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් පොළඟෙක්ක කරේ දාලා තියෙනවා. බැරි වෙලා හරි හැපුවා නම් අපි දන්නවා කකුලක් සර්පෙක් කෑවොත් ඒතකොට විශේෂ ශරීරගත වෙන්න තියෙන ප්‍රමාණය
ශරීරගත වෙලා තියෙනවා. හැබැයි මුළු ශරීර පුරාම ගිහිල්ලා අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි කරන්න තියෙන ප්‍රමාණය තරමක් වෙලාවක් යනවා. හැබැයි මේ බෙල්ලවට වගේ මුණවට වගේ කෑවොත් එimhe අපි දන්නවා. එතකොට අපේ මේ ශරීරේ තියෙන විශේෂ මේ ඊටමත් මේ සංවේදී අවයව හුඟක් තියෙනවා. ඉතින් ඒවා අඩපණ වුණොත් අපිට හුඟක් අමාරුයි. ඒ කියන්නේ මරණයක් වෙන්න පුළුවන් අවස්ථා ගොඩක් වැඩි. ඉතින් මේ දිනේ ඇත්තටම අපි අනිත් මිනිස්සු ගැන නොහිතා අපි මේ කරන වැඩ. එතකොට මේකෙන් මම කියන්නේ අපේ තියෙන මේ වගකීමක් නැති වැඩ. ඉතින් මේ වගේ දේවල් හුඟක් වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අපි අපිට අත්දැකීම් ලැබිලා තිනවා විශේෂයෙන්ම මේ පොළොංගු වගේ විශාල සත්තු පිඹුරු පැටව කියලා අල්ලලා එහෙම අත ගන්න ගිහලා මිනිස්සු කවගත්තු අවස්ථා. එතකොට මගේ ගෙවල් කළුතර වස්කඩුවේ. ඉතින් මට එකපාරක් හම්බුණා තිත් පොළඟේ මේ අවස්ථාවකට මුණ දෙන්න වුණා. මේ තිත් පොළඟේ කල්ලලා ගමේ කට්ටිය ඌව ගිහිල්ලා ඊටෙන් පොඩක් වෙලක් තියෙනවා. එකට අතරින්න ගියාම සතව මේ අල්ලපු එක බලන්න ගොඩක් කට්ටිය සෙනගවිලා තියෙනවා. ඒ අතර බීපු මිනිස්සු දෙන්නේ මම කියන්නේ අවුරුදු 20 විතර කලින් බීපු මිනිස්සු දෙන්නේ කෙතනින් ගිහිල්ලා ඒ සෙනග වට වෙලා තින්නේ මොකද කියලා ඇහුවා. මේ පොළඟේ කල්ලා තියෙන ඌව බලන්න ඇවිල්ලා තියෙන කට්ටිය කියලා කිව්වා. මේ දෙන්න කියලා අපිට බලන්න යන්න ඕනි කියලා. අර මේ හාල් ගෝණි මේ හාල් කිලෝ 50 ගෝණි එක තමයි ඌව දාලා මේ ඉවරෙච්ච ගෝණි එක තමයි දාලා බැඳලා තිබිලා තින්නේ. මේ කට බැඳලා තිබිලා තින්නේ. ඊට පස්සේ මේ දෙන්න ඇවිල්ලා මේ ගෝණිය ලිහලා මෙහෙම බලද්දි පොළඟ ඇතුළේ එක්කෙනෙක් කියලා මම මේ පොළඟයි පිඹුරයි අඳුරන හොඳට මේ මම සර්පය හොඳට අඳුරන මේ ඉන්නේ පොළඟේ නෙවෙයි පිඹුරෙක් කියලා මේ මිනිස්සේ මෙහෙම සතාව අතර අරගෙන තිනවා අතුල්ලා අත දාලා. ගණිතී මුඛාර. කියවහම ආයි පොළඟ ඇතැරලා ගම මිනිස්සු ආයි අල්ලලා බෑග් එකකට දාලා අර මිනිස්සව රෝහල් ගත කරන්න ගියාම එයාගේ යාළුවෝ කියලා තියලා නෑ අවශ්‍ය නෑ මගෙත් එක්ක ඇවිල්ලා නේ කෑ මං ගිහලා එදගම් කරන්න කියලා ගෙදර අරන් එනවා මේ මිනිස්සු. ගිහිල්ලා බිම මේ ගෙදර බිම ලෙඩාව තියලා හාන්සි කරවලා අත මේ අතර මෙහෙම තියලා දැන් ලෙඩා බිම නිදී අත මේ අතර තියලා අතේ මෙතනින් හොඳට පාගගෙන ඉඳලා කකුල දෙක පාගගෙන ඉඳලා ඔගොල්ලෝ දන්නා දැන් මේ අපි මේ තියෙන නහර පේන්න නම් මෙතනින් තද වුණාම ඒ හොඳට පේන්න ගන්නවා. ඒ අවස්ථාවේ අලුත් බ්ලේඩ් එකක් අරගෙන මෙහෙම වෙලා අත කපලා ලීයවන. ඊට පස්සේ ඒ කැපුණු තද හින්ද ගොඩාක් මෙහි ප්‍රෙෂර් එකත් එක්ක ලේ ගිහිල්ලා ගොඩක් ඊට පස්සේ ගෙදර මිනිස්සු කෑ ගහද්දි ගමේ අය ආවිල්ලා රෝගියා රෝහල්ගත කරා. රෝහල්ගත කරලා දවස් 3ක් විතර මේ යනකොට අර රෝගිය සුව වෙනවා. රෝගියා සුව වෙනවා. ඊට පස්සේ මහුම් ගහලා මේ තුවාලේ මහනවා. මහුවාම එයා හොඳටම බීලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ මහුණුත් කඩා ගන්නවා. කඩාගත්තට පස්සේ ඒගොල්ලෝ දන්නවා දවසකට පස්සේ ආයි මහුම් ගන්න අමාරුයි. ඉතින් ඒ තුවාලේ හොඳ කරගන්න සෑහෙන කාලයක් යනවා. ඒතකොට සතා කාපු එක දවස් 3කින් හොඳ වෙනවා. හැබැයි තුවාලේ හොඳ වෙන්න මාසයක් විතර යනවා. ඒකේ වැදගත්ම දේ තමයි කාලා තියෙන වම් අත කපලා තියෙන දකුණු අත. ඉතින් එතකොට මේ බෙල්ල විතර මේ කියන්නේ මේ බෙල්ල කෑවනම් මේ ඔළුව වගේ කෑවනම් බෙල්ලෙන් කපලා තමයි අතාරින්නේ. ඉතින් මේ වගේ යාළුවොත් අපිට ඉන්නේ. ඉතින් මතක තියාගන්න හුඟක් වෙලාවට මේ වගේ අනතුරු සිද්ධ කරන්නේ අපි මේවා ගැන නොදැනුවත්ව. ඉතින් ඒ හින්දා හරියට දැනුවත් වුණා නම් මේ සතු දෙන්න ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මේ ඉන්නේ තිත් පොළඟේ. හැබැයි වර්ණයන් සමහර කෙට පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් මේ ඉන්නේ තෙත් කලාපය තුල අපිට හම්බෙච්ච නිදර්ශකයක්. එතකොට මේ ඉන්නේ වේලි කලාපය තුල හම්බෙච්ච නිදර්ශකයක්. B කියලා කියන්නේ. එතකොට මේ බලන්න මුන් දෙන්නගේ වර්ණය තරමක් වෙනස්. එතකොට එකෙක් තැඹිලි පාටයි අනිත් එක දුඹුරු පාටයි. එතකොට ඒකට හේතුව තමයි මුන් ඉන්න පස්සේ වර්ණයන් වලට හැඩගැහෙන්නේ නැත්තම් මුන් සමහරක් විට විලෝපිකෙන්ට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට උකුස් වගේ මුන් අල්ල ගන්නවා. එතකොට ඒ වගේ සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ පුත්තලම් ප්‍රදේශයේ අපිට මේ මන්නාරම් ප්‍රදේශයේ අපිට හම්බෙච්ච සතෙක් මේ B කියන රූපයේ ඉන්නේ. එතකොට මේ A කියන රූපේ තමයි තෙත් කලාපේ හම්බෙච්ච සතෙක් ඉන්නේ. එතකොට වර්ණයන් පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. නමුත් පුල්ලි රටාව එක හා සමානයි. රවුම් හරි එහෙම නැත්නම් මේ රවුම් නෙවෙයි අතර ඕලාකාර පුල්ලි තමයි තියෙන්නේ. පුල්ලි පෙලි තුනක් තියෙනවා. විශාල පුල්ලි පෙලියක් තියෙනවා පිටකොන්ද හරහා. ද්විපාර්ශ්වික පොඩි පුල්ලි පෙලි දෙකක් තියෙනවා. එතකොට ඔළුවේ පොඩි ත්‍රිකෝණ හැඩයට තියෙන ඉස්සරහින් නහය ප්‍රදේශය එකක් තියෙනවා. මේ කන් මේ කියනවා නම් මේ සර්පෙන් එකක් නැහැ. නමුත් වෙන සතෙකුගේ කන් තියෙන ප්‍රදේශය වල තව පැල්ලම් දෙකක් තියෙනවා. ඊට අමතරව හොඳට බැලුවොත් ඔළුවේ V අකුරක සලකුණක් ඕගොල්ලන්ට පේනවා. එතකොට ඔන්න ඔය ලක්ෂණයන් මොනවා නැතත් අර රවුම් පුල්ලි තියෙන ලක්ෂණේ අපිට තිත් පොළඟේ ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. මේනේ තිත් පොළඟේ අපිට ඌත් එක පැටලින පිඹුරා
B කියන රූපේ ඉන්නේ පිඹුරෙක්. පිඹුරෙක්ගේ ගත්තොත් උගේ පුල්ලි නෙවෙයි තියෙන්නේ අල්ලි. අපි ඒකට කියනවා අල්ලි කියලා. මොකද හරි රටාවක් අපිට කියන්න බෑ වලාකුලක් වගේ. එතකොට පිඹුරෙක්ගේ තියෙන්නේ ඕලාකාර පුල්ලි, පිඹුරෙක් සමානයි. පොළඟේකේ තියෙන ඕලාකාර පුල්ලි, පිඹුරෙක්ගේ තියෙන්නේ හැඩයක් කියන්න බැරි එකිනෙකට වෙනස් හැඩ තියෙන අල්ලි රටාවක් තියෙන්නේ. එතකොට මේක හරියට වලාකුලක් වගේ. එතකොට ඔය ලක්ෂණ දෙකම ඇති පොළඟක් සහ පිඹුරෙක් හඳුර ගන්න කිසි කලක ආයි මේ සතු දෙන වැරදින්නේ නැහැ. මොකද වැඩිපුරම ලොකු තිත් පොළඟු වලලා පිඹුරු පැටව කියලා අපි වරද්දලා උංග හුරතල් කරන්න කියලා මේ දස්සන කරගත්තු අවස්ථා තියෙනවා. කොහොම නමුත් ඌව මරන්න ඕනෙත් නැහැ, පිඹුරු කියන එකව මරන්න ඕනෙත් නැහැ. මුන් දෙගොල්ලන්ගෙම අපිට ලොකු ප්‍රයෝජන තියෙනවා. එක මේ තින්නේ A කියන පින්තූරේ පෙන්නන්නේ පොළඟේ, B කියන පින්තූරේ පෙන්නන්නේ පිඹුරේ. මේ පිඹුරේ අර මං කිව්ව පුලි රටාව ඔයගලන්ට හොඳටම බලන්න පුළුවන්. මේ පොළඟේ මේ ඉන්නේ තව අපිට හම්බෙන්නේ නැති ඉතාම දුර්ලභ තව පිඹුරු ඔය විශේෂයක් උඩ කියන වැලි පිඹුර එහෙම නැත්නම් කොට පිඹුර කියලා. උගෙත් බලන්න හැඩයක් නැති පුල්ලි තියෙන්නේ. අලි රටාවක් තියෙන්නේ. ඉතින් ඒකෙන් උන් දෙන්න පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. මේ ඉන්නේ ලංකාවේ ලොකුම සර්පයා පිඹුරා. ඒකම උන් මිනිස්සු මේ කියන උන් මෙහිම දැන් අනිත් සතුන්ව මරන්නේ මෙහෙම කරලා අල්ලලා වෙලුන් දෙකක් මෙහෙම දාලා හොඳට තද කරනවා. තද කරලා හුස්ම සතා අරගෙන ඉන්නකොට මූ මෙහෙම තද කරගෙන ඉන්නේ. ඊට පස්සේ සතා හුස්ම පිට කරද්දි ආයි මේ ග්‍රහණය තව වැඩි කරනවා. එතකොට ඇත්තටම සතා මැරෙන්නේ හුස්ම ගන්න බැරුව. නමුත් මිනිස්සු කියන්නේ මෙහෙම හොඳට වේලලා උන්ගේ ඔළුව මේ ඇඟේ තියෙන කටු දෙකක් මෙන්න මේ තියෙන කටු දෙක ඔය මං රවුම් මට සලකුණු කරලා පෙන්නන්නේ ඔය පිමුරුන්ගේ තියෙන වලිගය ගාව තියෙන කටු දෙක. වෙල්ලා ඔළුවට කට්ටෙන් ගහලා මරනවා කියලා. ඒතර ඔළුවට කට්ටෙන් ගන්න අපේ මිනිස්සු විතරයි මුන් ගන්නෙ නෑ. ඉතින් ඒකින්ද මුන්ට බය වෙන්න ඕනේ නෑ. ඒ වගේම තමයි පිරිමි සත්තුන්ගේ විතරයි මේ කටු ගොඩක් දිගට තියෙන ගෑනු සත්තුන්ගේ සාපේක්ෂව ඉතා කුඩායි. එතකොට ගෑනු පිරිමි වෙන් කරගන්න අපිට මේකේ අපිට ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි උන්ට මේ වලිගය ආසන්නේ උත්තේජනය කරද්දී පිරිමි සත්තු මේක පාවිච්චි කරනවා කියලා කියනවා. නමුත් මේ තියෙන්නේ උන්ගේ නෂ්ට වී ගිය පසුපස ගාත්‍රාවල මාපට ඇඟිල්ලේ නියපොත්ත තමයි මේ ඔබ දකින්නේ. එතකොට මේකෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඒ ඉන්න බිය යුතු කාරණයක් නෑ. ඒක මේ පිමුරෝ අපි කියනවා මෙහෙම වෙලලා මිනිස්සු මරනවා. ඒ වගේ දේවල් ඒවා වෙන්නේ නෑ. ඒකම ඔය 70 ගණන් වල පත්‍රයක ගියා සිළුමිණි පත්‍රේ මං ගාවේ පත්‍ර පිටු තිබුණා. මට ඇත්තම හොයාගන්න බෑ ඒක. පිමුරේ ළමයෙක් ගිල්ලා කියන අවස්ථාව. ඇත්තටම ලංකාවේ ඉන්න පිමුරෙකුට ළමයෙක් ගිලින්නවත් මිනිහෙක් ගිලින්නවත් පුළුවන් හැකියාවක් නෑ. ළමෙක් කියලා මං කියන්නේ වයස අවුරුදු 5ට 6ට වැඩි ළමෙක් ගිලින්න අවස්ථාව හරිම අඩුයි. හැබැයි 10 පැන්නොත් කොහොමවත් බෑ. ඒ වගේම තමයි මේ පිමුරන්ට අල්ලන්න පුළුවන් පොළොවට සමාන්තරව ඉන්න සත්තුන්ට විතරයි. මෙහිම පොළොවට ලම්බකව ඉන්න සත්තුන් අල්ලන්න බෑ. හේතුව මුන්ට වෙලන්න පුළුවන් මේ අතර විතරයි. දැන් අපි ඉන්නේ මේ අතරනේ. අපිව වෙලන්න බෑ. අපිව මේ අතර වෙලුවත් අපේ හුස්ම හිර වෙන්නේ. මොකද අපේ හුස්ම හිරවන්න මේ අතර අල්ලන්න. ඒතකොට මුන්ට බෑ මේ අතර වෙලන්න. ඒතර කවුරු හරි කෙනෙක් කිව්වොත් බිම නිදාගෙන ඉන්නවා කෙනෙක් වෙලන්න පුළුවන්ද කියලා ඒත් බෑ. මොකද හේතුව බිම නිදාගත්තොත් සම්පූර්ණ පෘෂ්ඨයේ අපි ඉන්නේ. හැබැයි බල්ලෙක් පූසෙක් හරකෙක් යද්දී ඉදිරි ගාත්‍රායි පසුපස ගාත්‍රායි අතර මෙහෙම හිඩැස්සක් තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරන මුන් වෙලා ගන්න. එතකොට මිනිහෙක් ඇවිදිද්දි එහෙම මිනිහෙක් වැතිරලා ඉඳිද්දි එහෙම ඉන්නේ නැහැ. හැබැයි එහෙම ඉන්න අවස්ථා තියෙනවා. අර මෙහෙම කකුල් අතරින් ඉන්න අවස්ථා තියෙනවා. අර මං කලින් කිව්වා වගේ බාර් ගාවෙම ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන් ඒ වගේ වෙලාවට අල්ලන්න පුළුවන්ද කියලා ඒත් අල්ලන්නේ නැහැ. මොකද උන්ට ඇල්කොහොල් ගොඩක් නිසා ඒකින්ද උන් එහෙම කිට්ටුවට යන්නේ නැහැ. එතකොට මේ ඒ හින්දා මේ සර්පෙන්ගෙන් බේරෙන්න කියලා ඔක බොන්න යන්න එපා. කොහොම නමුත් මේ අපිට වඩා වැදගත් වෙන්නේ අපි හරියට දැනුවත් වෙන්න. එතකොට පොළොවට ලම්බකව ඉන්න කෙනෙක් ඌට වෙලන්නත් බෑ. හැබැයි අපිට වඩා විශාල හරකෙක් ගිලින්න පුළුවන් හැකියාව තියෙනවා ගොඩාක් ලොකු එකකට. දැන් ලංකාවේ ඉන්න සාමාන්‍යයෙන් අඩි 18ක් 16ක් විතර ලොකු එකකට හරක් පැටියෙක් ගිලින්න පුළුවන්. එතකොට සාපේක්ෂව අපිව ගිලින්න බෑ. ඒකට හේතුව තමයි ඌව මරන්න පුළුවන් මේ අතර වෙලලා හුස්ම හිර කරලා හරකෙන් මරන්න පුළුවන්. හැබැයි අපි මේ අතර ඉන්න හුස්ම හිර කරලා මරන්න බෑ. ඒ වගේම තමයි හරකෙක් මෙහෙම ගිලගෙන එද්දී ක්‍රමානුකූලව උන්ගේ මුලින්ම තියෙන්නේ ඔළුව උන් මෙහෙම හිස ගිලිනවා. ඊගාට බෙල්ල හරි ලේසි ගිලින්න. ඊගාවට ඌට තියෙන්නේ මේ ඉස්සරහා ගාත්‍ර කොටස. එතකොට ඒ කොටස දාගන්න ටිකක් අමාරුයි. ඌ ඒක හිමීට හිමීට දාගන්නවා. එතකොට ඉදිරි ගාත්‍ර මෙහෙම තියෙනවා පසුපසට ඇකිලෙනවා. ඊට පස්සේ වැඩිම අමාරුට බඩ කොටස ඇඟ ඇතුළට දාගන්න. මොකද ශරීරේ සතාගේ බර තියෙනවනේ. නමුත් ඒගොල්ලෝ මෙහෙම කණු උපයෝගී කරගෙන මෙහෙම දත් වලින් මෙහෙම ඇඟ ඇතුළට දාගන්නවා.
දාගෙන පිටුපස ගාත්‍රා ටික මැදක් ගියාම ගිලින්න හරි ලේසියි. මොකද බඩේ තියෙන මාංශ පේශීන් වල ගොදුර පල්ලෙහාට ඇදලා ගන්නවා. හැබැයි මිනිහෙක් ගිලින්න ගියොත් හරි අමාරුයි. මොකද හේතුව මම අර කලින් කිව්වා වගේ උන්ට මේ හිස මෙහෙම විශාලනය කරන්න පුළුවන්. හැබැයි මේ දෙපැත්තට ගෙනියන්න බෑ. මේ අතර අරින්න පුළුවන්. ඒතකොට අපි ඔය ගිලින්න ගත්තොත් එහෙම මේ දැන් අමාරුයි මරාගෙන මැරිච්ච කෙනෙක් හරි කමන්නේ ගිලින්න ගත්තා කියන්නේ ඔන්න මේ ලොකු ඔළුවක් තියෙනවා ෆුට්බෝල් එකක් වගේ ඒක ගිල්ලා ඔන්න හීනි බෙල්ලක් තියෙනවා හරි ඒක ගිල්ලා ඊට පස්සේ තමයි ප්‍රශ්නේ ගොඩක්ම උද්ගත වෙන්නේ මොකද චීන මහා ප්‍රාකාරයක විශාල උරහිස් දෙකක් තියෙනවා ඊට පස්සේ ඒක ගිලින්න කට ඇගියොත් එimhe හක්ක පයින්ව විමුරගේ ඉතින් ඒකින්ද කවදාකවත් ඌට ගිලින්න බෑ හැබැයි මතක තියාගන්න ලංකාවේ නොවන සමහර හයිබ්‍රිඩ් කරපු විශේෂ ඉන්නවා දැන් ගොඩාක් විශාල වෙනවා. ඉතින් ඒ වගේ සතෙකුට සමහර විට ගිලින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා පොඩි කෙනෙක්ට. ඉතින් ඒ වගේ වෙද්දී මේ මොකද උන් අපේ උරහිසට වඩා විශාල වෙනවනේ උන්ට ගිලින්න අවස්ථාවක් තියෙන පුළුවන්. හැබැයි ලංකාවේ නම් කිසි කලක ගිලින්න පුළුවන් සතෙක් නැහැ. ඉතින් ඒකින්ද බය විය යුත්තක් නැහැ. හැබැයි උන් පහර දෙනවා. ඒ පහර දීම් සමහර විට අපිට සුළු තුවාල ඇති කරන්න පුළුවන්. හරි? ඒ වගේ තමයි මම මේ පෙන්නපු අර කටුව. ඊට අමතරව ලංකාවේ ඉන්න ලොකුම විස තියෙන සර්පයා තමයි නයා එහෙම නැත්නම් නාගයා. ඌ අඳුර ගන්න ලේසියෙන් පුළුවන් මෙන්න මේ පයන්න සලකුණින්. මේ පයන්න සලකුණින් උන්ට තියෙන ප්‍රයෝජනේ තමයි ඌ මෙහෙම පෙනේ කරාම පිටිපස්සෙන් ඉන්න විලෝපිකෙක් ඌ අල්ල ගන්න පුළුවන් ඇවිල්ලා. එතකොට පිටිපස්සෙන් ඉන්න චලනයන් මුන්ට පේන්නේ. අනිත් සර්පෙන්ට පේනෝ යන්තම් පිටිපස්සෙන් ඉන්න චලනය. හැබැයි ඒ වගේ අවස්ථාවක විලෝපික පිටිපස්සෙන් ඇවිල්ලා පහර දෙන්නේ මෙන්න මේ පයන්නේ තියෙන රවුන්ඩ් එක පේන්නේ S2 වගේ. යට කොටස පේන්නේ නහයක් හෝ කටක් වගේ. ඉතින් ඒ හින්දා ඒ සතා හිතන්නේ මූ පිටිපස්ස ඇරිලා හිටියත් පිටිපස්සේ ඉන්න විලෝපිකා බලාගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකින් හින්දා කොයිම අවස්ථාවකවත් පහර දීම් සිද්ධ කරන්නේ නැහැ. පිටිපස්සෙන් ඇවිල්ලා. ඉන්නේ ඉස්සරහින්ම තමයි. ඒකින් හින්දා ඒ පයන්න සලකුණ මේ සතාට ලොකු ආරක්ෂාවක් ගේනවා. ඒ වගේම තමයි මේ පයන්න සලකුණ වගේම අර මම කලින් කිව්වා ඇහැර තියෙන කළු පාට රේඛාවත් මේ නයික් අඳුර ගන්න ලේසියෙම පුළුවන්කම ලැබිලා තියෙනවා අපිට. ඒ වගේම තමයි මේ සුදු පාට සර්පෙත් ඉන්නවා මේ ඇඟේ මෙලනින් වර්ණක නැති වෙන එකෙන්. එතකොට ඇලිතාවයට ලක් වුණා කියලා කියන්නේ එහෙම සත්තු. දැන් අපේ ගොඩක් වෙලාවට මේ මම මේ කාටවත් අපහාස කරනවා ඒ වගේ එකක් නෙවෙයි කියන්නේ අපි හරි කැමති මේ සුදු වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි සුදු වෙන ක්‍රීම් හුඟක් දාගෙන ඒ වගේ දේවල් කරනවා මම දැකලා තියෙනවා. ඉතින් එතකොට අපි කවුරුත් මේ පොඩ්ඩක් හිතන්නේ මේ අපිට ලැබිලා තියෙන සමේ පාට අපිටම ලාක්ෂණික එකක්. ඉතින් ආයෙ ඕක වෙනස් කරන්න යන්න ඕනේ නැහැ මේ කොණ්ඩු සුදු කරන්න. එහෙම ඕනේ අපි. ඉතින් අපි ස්වභාවයේ හැම කෙනාම මේ විවිධයි එක විදිහේ කට්ටිය නේ. ඉතින් ඒකින්ද අපේ අනන්‍යතාවය ගොඩක් වැදගත් වෙනවා. අපි මොන මට්ටමේ හිටියත් ලස්සනයි. ඒතකොට මේ මම ගැන නෙමෙයි මම මේ කියන්නේ ඕගොල්ලෝ ගැන ලස්සන ඕගොල්ලෝ ගැන තමයි මම කියන්නේ. ඉතින් ඒකින්ද ආයෙ අමුතුවෙන් ක්‍රීම් ಜಾති ගාලා ප්‍රශ්න ඇති කරගන්න එපා. එතකොට මේ දැන් ඔය සුදු වෙන්න ගාන ක්‍රීම් වල හුඟක් බ්ලීචින් තියෙනවා. ඉතින් ඒවා අපිට හුඟක් ප්‍රශ්න ඇති කරනවා. එතකොට ඇත්තටම හොඳ තත්ත්වයේ තියෙන ක්‍රීම් එකක් ගත්තොත් ඒවා ගොඩාක් මිල අධිකයි. ඉතින් එහෙම ඒවා මේ ගන්න හුඟක් වෙලාවට මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. එහෙම ගන්න සාමාන්‍ය මිනිස්සු වත්කමක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔය සුදු වෙන්න ගාන ක්‍රීම් මේ ගොඩාක් හොඳ එකක් මිල ඇහුවොත් එහෙම මේ ගන්න ඕනේ නැහැ සුදු වෙන්න ගන්න ඕනේ නැහැ. ඒවා මිල ඇහුවාම සුදු මැලි වෙලා යනවා. එච්චර ගන්න. ඉතින් ඒකින්ද මේ වෙළඳ ප්‍රචාරයන් වලට රැවටෙන්න එපා. වැදගත් වෙන්නේ අපේ තියෙන දැනුම පාවිච්චි කරලා අනවශ්‍ය දේවල් මේ අපි ලං නොකරගෙන. එතකොට මේ සුදු සර්පයෝ කියන්නේ අනිත් එවුන් වගේම තමයි. වෙලා තින්නේ මෙලනින් නැති එක විතරයි. එතකොට මේ කළු පාට සර්පෙන් ගහලා මරන්න මුංග දෙයියෝ කියලා බඳ ඉන්නත් අවශ්‍යතාවයක් නැහැ. කොහොම නමුත් මේ ඇත්තටම මේ දෙගොල්ලම ආරක්ෂා කරගන්න එක තමයි වඩාම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඉන්න කුණකටුව කියන සර්පයා ඉස්සර අපි මදවිසයි කියලා කිව්වේ. නමුත් දැන් මදවිස කියන එක පාවිච්චි කරන්නේ මුත් ලංකාවේ ඉන්න මාරාන්තික මේ ඩෙඩ්ලි වෙනම සතෙක් විදිහට තමයි සැලකන්නේ. ඒකම තව එකෙක් ඉන්නවා පාතරට මුගලන් තෙලිස කියලා ලංකාවට ආවිනික එකෙක්. ඒකත් මාරාන්තික විස සතෙක් විදිහට තමයි අපි දැන් සැලකන්නේ. ඒ වගේම තමයි ලංකාවේ වැඩිපුර මරණ කරන සතු තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා තමයි නයා, තිත්පොළඟ, තෙල් කරවලා. ඒතර නයා තිත්පොළඟට සාපේක්ෂව තෙල් කරවලාගේ මරණ වෙනවා අඩුයි. ඒකට හේතුව ණය තිත්පොළඟගේ ලොකු ප්‍රමාණයක පැතිරලා තියෙනවා. නමුත් තෙල් කරවලා එච්චර විශාල ප්‍රදේශයක පැතිරලා නැහැ. ඒකම මේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කියලා එහෙම වර්ග කරන්නත් බෑ. මේ දත්ත විචල්්‍ය වෙනවා. ඒ වගේම තමයි මූදු සර්පයෝ 13 දෙනෙක් සහ මේ ගොඩබිම් සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා පොටෙන්ෂියලි හයිලි වෙනම එහෙම නැත්නම් මරණයක් කළ හැකි සත්තු කාණ්ඩයේ විදියට.
ඒකෙන් ගොඩබි මේ මුහුදු සර්පයෝ ගත්තොත් මේ 13 දිනාන් කීප දෙනෙක් මම ඔයගලන්ට පෙන්නන්න. මේ හැම එකකගෙම කළු පාට හරස් සිරි තියෙනවා. ඒ වගේම තමයි හරිම ලස්සනයි. හබලක් වගේ පෙතිලි වර්ගයක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අපිට ලේසියෙන් දකින්න හම්බෙන්නේ අපි රට අභ්‍යන්තරයේ ඉන්න ඉඳලා. නමුත් මේ රට අභ්‍යන්තරයේ ඉන්න පොටෙන්ෂියලි හයිලි වෙනම සේම නැත්තම් මරණයක් කරලා හැකි විශේෂ හතරේ තුනක් කුණ කටුව එකක් සමාන දෙන්නේ කුණ කටුව එකෙක් පලාපොළඟෙක් ඊගාව එක වැලි පොළඟ මම මේ මුලින්ම මෙන්න මෙතන ඉන්නේ වැලි පොළඟේ එතකොට ඉස්සෙල්ලා මේ සතා ඩෙඩ්ලි වෙනමස් එකක් විදිහට තමයි සැලකුවේ නමුත් දැනට තියෙන දත්තවල හැටියට වෛද්‍ය විද්‍යාත්මකව එකම මරණයක්වත් වාර්තා වෙලා නැහැ. දර්ශන සිද්ධ වෙලා ඉන්න තැන්වල සුලභව දර්ශන සිද්ධ වෙනවා. හැබැයි මරණ වාර්තා වෙලා නැහැ. හැබැයි මරණ වෙනවා කියලා කියනවා වෙන සතුන් වෙන්නත් පුළුවන්. නමුත් දැනට මරණයක් ගැන හරි තොරතුරක් නැන්නේ තියෙන මරණයක් කර හැකි විස තියෙන සර්පයෙක් විදිහට තමයි දැන් වැලි පොළඟ අඳුන්වන්නේ. ඒ වගේම තමයි කුණකටුවන් විශේෂ දෙකක් ඉන්නවා හිප්නාලි නේපා කියලා ඉහළ කඳු කරේ ඉන්න විශේෂය. ඊට අමතරව හිප්නාලි අමල් කියලා විශේෂයක් ඉන්නවා එකවරක් විතරක් වාර්තා වෙච්ච සර්පෙක්. ඊට අමතරව අපේ ඉන්න තිත් පොළඟ මේ සමාන පලාපොළඟ තමයි තවත් මරණයක් කළ හැකි සර්පෙක් විදියට අපි සලකන්නේ. එතකොට මේ විශේෂ හතර තමයි මරණයක් කළ හැකි විස තියෙන සර්පෙක් විදියට ලංකාවේ රට අභ්‍යන්තරයේ ඉන්නේ. ඊට අමතරව තව අපි මේ වැලි පොළඟ ගත්තොත් ඌ අඳුර ගන්න ලේසි. ඒ වගේම තමයි ව්‍යාප්තිය ගත්තොත් පුත්තලම ඉඳලා මූද තීරයේ දිගේ හම්බන්තොට දක්වා ඉන්නවා. එතකොට මේ විදිහට තමයි පැතිරලා තියෙන්නේ. ශුෂ්ක සහ වේලි කලාපය තුල මේ විශේෂය හම්බ වෙනවා. ඒ වගේම තමයි අඳුර ගන්න ලේසි හිස මැද්දේ කුරුළු පාදයක් එහෙම නැත්නම් කතිරයක සලකුණක් තියෙන එවුන් තමයි සත්තු තමයි අපිට සුලභව හම්බ වෙන්නේ. ඊට අමතරව මේ තියෙන කතිරේ හැඩේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ තියෙන්නේ ඒ විදිහ වෙනස්කම් තියෙන කීප දෙනෙක් කිරිබත් කෑල්ලක් වගේ හැඩයක් තියෙන සත්තුත් හම්බෙන්න පුළුවන්. කොහොම නමුත් හිස උඩ තියෙන කුඩා කොරපොතු ප්‍රමාණය ඒ වගේම තමයි කණිනිකා බලලෙක්දි වගේ මේ සිරස් කණිනිකා තියෙන්නේ. ඒ වගේම තමයි විශාල නාස් කොරළ දෙකක් තියෙනවා. මේ පූර්ව නාස් කොරළ දෙකක්. ඒ වගේම තමයි බය වුණාම එම රෝල් වෙලා සද්දයක් නගනවා ඇඟ මෙහෙම හේතු කරලා. ඇඟ මෙහෙම මේ චලනය කරලා හැබැයි අපේ ඉන්න වැලි පොළඟ කොයිම වෙලාවකවත් වැලියට රින්ගන්නේ නැහැ. වැලි මත තමයි ඌ ජීවත් වෙන්නේ. මොකද හේතුව වෙනත් කාන්තාරවල ඉන්න මේ වෙන රටවල ඉන්න සර්පේ වැලි අසර රින්ගනවා. ඒකට හේතුව තමයි උන් ජීවත් වෙන ප්‍රදේශයන් වල ගස් නැහැ. එහෙමනම් උන්ට එලිමහනේ ඉන්න බෑ. උන් වැලි යටට යන්න ඕනේ. උන් අනිත් සත්තුන්ගේ ගොදුරු නොවි ජීවත් වෙන්න. ඒ වගේම තමයි අනිත් සත්තුන්ව ගොදුරු කරගන්නත් උන්ට හැංගෙන්න ඕනේ. හැබැයි අපේ ඕනම තැනක හොඳටම ගස් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගස් වල පොළ වැටෙනවා. ඒ වාස්සේ අපේ සතාට ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ එකා වැලි යටට යන්නේ නැහැ. හරි. කොහොම නමුත් සුළුවිස සර්පයෝ ඉන්නවා විශේෂ 15ක් සමග එක තව පලාබරියේ පලාබරිය අතර සුළු විසක් නෙවෙයි උඩ විසක් නෙවෙයි වසක් තියෙන්නේ. එතකොට මේ මාපිල්ලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද හේතුව උන්ගේ විසෙන් අපිට කිසිදු හානියක් නැහැ. ඒ වගේම තමයි මෙතන ඉන්නවා නිහලුව කියන සතේ. එතකොට මූ කාලත් මගේ මිත්‍රයෙකුට තරමක් අමාරු වුණා. නමුත් මරණයක් සිදු වුණේ නැහැ. මිනිස්සු වැරදියට කියනවා මේ සතා මාරාන්තික විස සතෙක් කියලා. ඇත්තටම එහෙම එකක් ඒ විද්‍යාත්මක පත්‍රිකාවේ කොයි තැනකවත් කියලා නැහැ. කියලා තින්නේ කාලා සිදුවෙච්ච මේ ආපු රෝග ලක්ෂණ විතරයි. එතකොට මාවත් දෙතුන් පාරක් මේ බැරි වෙලා හපලා තියෙනවා මම ওই පරීක්ෂණ වැඩ කටයුතු වලට උන්ගේ මිනුම් ගනිද්දි අල්ලගෙන. හැබැයි එහෙම කිසිම ප්‍රශ්නයක් මට නම් උනේ නැහැ. ඒ වගේම තමයි මම දන්නේ යාළුවෝ කීප දෙනෙකුට හපාගෑම් සිද්ධ වුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වභාවයෙන් හැටියට මේ සතා කොහොමවත් කණ එකක් නෙවෙයි. හපන එකක් නෙවෙයි. අපි අල්ලන්න ඕනේ ඌව කන්න. ඉතින් අර අපේ කතාවක් තියෙනවනේ අහ කියනවනේ රෙද්දස් දාගෙන කනෝ කියන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා මුංගෙන් දුරස් වෙලා හිටියනම් ඇති. අපි අල්ලලා ඇති කරන්න ගන්න ඒ වගේ දේවල් කරගෙන මානවශ්‍යයි. ඒ වගේම ඒවා නීතියනුත් තහනම්. ඒක මේ ඔය කියන මේ ලේතිත් කරවලා එහෙම නැත්නම් කරවලා කියලා කියන්නේ නිහලුව කියලා නම තමයි පාවිච්චි වෙන්නේ. ලේතිත් කරවලා කියලා කියන්නේ ඊටම කලාතුරකින් නිහලුව කියන නම කලාතුරකින් තමයි පාවිච්චි වෙන්නේ. මොකද මුං ඊටම දුර්ලභ සර්පය මේ සාමාන්‍ය මිනිහෙකුට ඇස ගැටෙන්නේ නැහැ. ඒකම පැටව හරිම ලස්සනයි. ඔළුව ගොඩක් වර්ණවත්. දෙපැත්තේ සුදු පාට ඉරි තියෙනවා. කළු හරස් ඉරි තියෙනවා. හරිම ලස්සන සර්පයෙක්. ලංකාවේ තෙත් කලාපේ විතරක් හම්බෙන කෙනෙක්. මේ ඉන්නේ පලාබරිය. මම අර කිව්වේ පොඩි වසක් තියෙනවා කියන සර්පය තමයි මේ. නමුත් මිනිසුන්ට හානියක් නැහැ. ඒ වගේම තමයි මේ ඉන්නේ නාගමාපිලා. මූට තමයි අතන හබරලියා කියලා කියන්නේ. අක්‍රමවත් කළු සහ සුදු තියෙන සතා. ඒකම නාගමාපිලා කියන්නේ මේ සතාම තමයි. වර්ණ වෙනස්කමක් විතරයි.
එතකොට එකම සතාගේ වර්ණයන් දෙකක් තියෙන වර්ණ වෙනස්කම් තියෙන. එතකොට මේ නාගමාපිලාට හබර්ලියා කියලා කියනවා. මාපිල් හබර මාපිලා ඒ වගේ නම් ගොඩාක් කියනවා. නමුත් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ලේ මාපිලා කියන්නේ උගේ පැහැය රතු පාට මිසක් රුධිරේ පැහැ මිසක් රුධිරේ උරාබන හින්දා නෙවෙයි. මුන්ට කවදාකවත් රුධිරේ උරාබන්න බෑ. මුන් වතුර බිව්වත් වතුර කෝප්පය මේ වතුර එක ඇතුළට ඔළුව දාලා මෙහෙම බීලා මෙහෙම ඉඳගෙන බීලා ඊට පස්සේ මෙහෙම ඉහළට එසවෙනවා මහාන්තර දිගේ වතුර ටික ඇඟ ඇතුළට ගන්න. එතකොට එහෙම සර්පෙක් අපි මෙහෙම අල්ලලා මෙහෙම අනිත් පැත්ත හැරෙවොත් ටැප් එකක් ඇරියා වගේ වතුර ටික මෙහෙමට වැටෙනවා. ඉතින් එහෙම සතෙකුට කොයිම වෙලාවකත් මෙහෙම පුරා බීමක් කරන්න බෑ. එහෙමනම් මුන්ගේ මේ දල ඒ වගේ ඒවා සැකසීලා තියෙනෝනේ මදුරුවන්ගේ වගේ. මේ චුෂකරේ දාලා මෙහෙම ඇදලා ගන්න. එහෙම කරන්න බෑ මුන්ට. ඉතින් ඒ හින්දා මේ රතු පාටින්ද ලේමාපිලා කියනවා මිසක් කිසිම අවස්ථාවක මුන් ලේ උරා බොන්නේ ඒව තනිකර අපි මේ කියන බොරු මේ අපේ හිතේ තියෙන බොරු. ඒක මේනින්නේ නාගමාපිලා මේ සමාන නිදිමාපිලා කියන එක. ඌට නිදිමාපිලා කියලා කියන්නේ අනිත් සත්තුත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරද්දී ඌ අලසයි හින්දා තමයි නිදිමාපිලා කියන්නේ. එහෙම නැත්නම් ඌ කාලා නිින්ද යනව නෙවෙයි. ඉතින් මූ කාලා නිින්ද යනවා නම් දැන් අද අපිට දැන් සමහරුන්ට තියෙනවා නිින්ද යන්නේ නැති ප්‍රශ්න. ඉතින් මේකෙත් තියාගෙන එකපාරක් කපාගත්තා නිින්ද යනවා. එහෙම කරන්නේ නැහැ නේ අපි. ඒක කරන්නම අවශ්‍යත් නැහැ. නමුත් මේ සතා කියලා නිින්ද යන්නේ නැහැ. ඉතින් හැබැයි දැන් මේ දේශනය අහගෙන ඉන්නකොටත් ඔයගොල්ලෝ නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒ නිමාපිලු කාලේ නෙමෙයි. ඉතින් ඒ අපේට මේක රසවත් නැති හින්දා. මොකක් හරි අපි මේ දෙන ක්‍රියාව රසවත් නැති හින්දා. නමුත් මුන් කෑවයි කියලා නිින්ද යන්නේ නැහැ. ඉතින් සමහර ප්‍රදේශයන් වල සර්ප දර්ශනයක් වුණොත් රෝගියට කවදාවත් නිදා ගන්න දෙන්නේ නැගිටලාම තියෙනවා. මොකද නිදාගත්තොත් මැරෙනවා කියලා එහෙම එකක් නැහැ. ඒ වගේම තමයි මේනේ දෙපත් කළුව කියන සතා මූ කලින් අපිට ගොඩාක් විස තියෙන එක කියලා. නමුත් ඊටාම කුඩා සර්පේ අවස්ථා දෙකක විතර දර්ශනයන් සිද්ධ වෙලා තිනවා. ඒත් සර්පය මේ ගැන පරීක්ෂණ කරන්න ගිය පරීක්ෂකයෝ මේ සතාව අල්ලන්න ගිහිල්ලා මේ ඇඟිලි කරුවක් මෙන්න මෙතන ඔයගලන්ට පේනවා මේ පොඩි වැඳි පටලියක් වගේ තියෙන තැන මෙන්න මෙතන කෙනෙක්ගේ කාලා තිනවා. හැබැයි ඒකෙන් සුළු දිමයක් විතරයි වෙලා තියෙන්නේ. එහෙම මාලාන්තික සතෙක් නෙවෙයි. සුළු විසක් තියෙන සතෙක්. හැබැයි උගේ ගොදුරු වලට උ මාලාන්තිකයි. ඒකම මේ සයිස් එක තමයි මේ අපි ලියන්න ගන්න පෑනක ඇතුලේ තියෙන බටේ විතරයිද. ඒකෙන්ද මූට කොහොයිත්ම මිනිහෙකුට දැස කරන්න බෑ. ඒ වගේම තමයි මේ මෑතකදී හොයාගත්ත තව සතෙක් දෙපත් කළුවේ අර මේකට අපි කියන්නේ දෙපත් කළුව කියලා. දෙපත් කළුව කියන්නේ ඔළුව සහ වලිගේ දෙපැත්තම කළුවින්දා. එතකොට කැලියොෆිස් ගණේ සත්තු ඒකම මේ මෙතන ඉන්නේ ඒකම තමයි. මෙතන ඉන්නේ මෑතකදී මේ කැලියොෆිස් ගණේ හොයාගත්ත ලංකාවට ආවෙන එක තවත් සර්පෙක්. උගේ දෙපැත්තම කළු නෑ. හැබැයි දෙපත් කළුව අයිති වෙන කොලේ ගණේ සර්පෙක් හිටපු සර්පයට අපි දෙපත් කළුව කිව්ව හින්දා මූටත් බඩතතු දෙපත් කළුව කියලා විවහාර කරනවා සිංහලෙන්. නමුත් නම යොදලා තියෙනවා සිංහල නම. දෙපැත්තම කළු නෑ. හරි. ඒකම ගොඩාක් දුර්ලභ සර්පෙක්. ඔය මාතලේ නකල්ස් කඳුකරේ ඒකම කුරුණෑගල වගේ ප්‍රදේශයන් වල අපිට වාර්තා වෙනවා. ඒකම ඇලහැර පැත්තට හම්බෙලා තියෙනවා. ඒකම මේ අපි ගොඩක් සුලභව දකින්න සර්පෙක් ඇහැටුල්ලා කියන සතා. අපේ මිනිසුන්ගේ මතයක් තියෙනවා ඇස්සු ගුල්ලා ගන්නවා කියලා. එහෙම ඇස්සු ගුල්ලා ගන්න නැහැ. නමුත් මේ මුන් ගස්සු දෙන්න සර්පයෝ චලනය වෙන ගොදුරු මේ දේවල් වලට තමයි පහර දෙන්නේ. එතකොට අපේ ඇහැ කියන්නේ හොඳට පේන හොඳට චලනය වෙන තැන. අපි මේ සතෙක් ඉන්න තැනකට මේ අපි ගියොත් එහෙම අපි දන්නේ නැහැ මූ ඉන්නවා කියලා. මූ මොකද කොළ පාටයි ගහේ තියෙන කොළ වගේම තමයි. එතකොට අපි එකකින් ගෙඩියක් කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අපිට ඕන අවශ්‍ය කොටසක් ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි ඇහැ හොඳට පේනවා. මූ එකපාරට මෙහෙම කට අරගෙන ඇහැට පහර දෙන්න වගේ ඇවිල්ලා ආයෙ අනිත් පැත්තට යනවා. කොයි වෙලාවකත් පහර දීම සිද්ධ කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි උඟක් කියලා බය වෙනවා. මූ අපි ඇහැ ගලව ගන්නවා කියලා උන් එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඌට ඇස් ගුල්ලා කියලා කියන නම ඔය ඇස් වලට පහර දෙනවා කියන දෙකත් එක්ක තමයි එන්නේ. ඇහැ ටුල්ලා කියන නම හැදෙන්නේ ඇහැ ළඟින් උල් වෙලා තියෙන කියන. ඇහැට උල්ලා කියන පද සංදි වෙලා. එතකොට හොඳට බැලුවම ඇහැ ළඟින් උල් වෙලා තින්නේ. එතකොට මේ අපි පැරන්නන් මේ නම් හරියට යොදලා තියෙනවා මුන් ගියා හොඳට බලලා. එතකොට කිසිම අපිට ප්‍රශ්නයක් තියෙන සතෙක් නෙවෙයි. ඒ වගේම තමයි මේනි පොල්මල් කරවලා පොඩ්ඩක්වත් මේ ප්‍රශ්නයක් නැහැ. සුළු විසක් තියෙන සතෙක්. හැබැයි මූ මරලා දානවා. ගොඩක් විසයි කියලා අපිට කිසිම හානියක් නැහැ. ඒ වගේම තියෙන මේනි කටකලුව කියන සතා පොඩ්ඩක්වත් විස නැහැ. සුලභව අපිට හම්බෙන සතෙක්. කිසිදු විසක් නැති අහිංසක සර්පෙක්. ඒ වගේම තමයි මේ බය වුණාම මෙහෙම කට ඇරලා මේ දරණ ගහලා කට ඇරලා මේ ඉස්සරහට පනිනවා. කට ඇතුලේ තියෙන කළු පාට පෙන්නගෙන. මේ කට ඇතුලේ කළු හින්දා තමයි උට කට කළුව කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ තියන්නේ අපේ අතක්. එතකොට ඒ
අතේ මම මෙන්න මේ කොටස ඔයගලන්ට පෙන්නුවොත් විශාලනය කරලා ඒක පෙන්නේ අපිට මේ විදිහට. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නනවා දෙපත් නායක මේනේ දෙපත් නායා මේ තියෙන උගේ ජම්බාලි ප්‍රදේශයේ එහෙම නැත්නම් බයිස්ට්‍රාවී කරන්නේ මෙතනින්. ඒ කොටසේ මම විශාලනය කරලා පෙන්නුවොත් පින්තූරයක් මේ විදිහට තියෙනවා. එතකොට අපි මේ සත්තුන්ට හිරිකිතයි කියලා කියනවා. මට ඕගොල්ලෝ නිකන් ඔය කාට හරි අන්මියුට් කරලා උත්තරයක් දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මට කියන්න ඕගොල්ලන්ට ලස්සන මේ අපේ අතේ කොටස එහෙම නැත්නම් මේ සර්පයාගේ පස්සපැත්තද කියලා. එහෙම කියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද අන්මියුට් කරලා? සර්පයාගේ කොටසනේ. හරි. එතකොට දැන් අපි ගොඩක් මේ සර්පය හරියට දකින්නේ. අපි නිකන් මේ හිතලා මේ අපි කියන දේවල්. ඇත්තටම බැලුවොත් එහෙම ඕගොල්ලන්ට මේ මයික්‍රොස්කෝප් එකකට දාලා මේ අපේ ඇඟට පොඩි කොටසක් ඕගොල්ලෝ ඒක දිහා බැලුවොත් එහෙම හරියට මං හිතන්නේ උදේ බැලුවා නම් දවල් කෑම එක කන්නෙත් නැති වෙයි. හැබැයි මේ සර්පයේ කොටසක් ඕගොල්ලෝ බැලුවොත් එහෙම ඕගොල්ලෝ ඒකෙන් ඇහැ එළියට ගන්න එකක් නෑ එච්චර ලස්සනයි. ඉතින් අපි මේවා ඇත්තටම දකින්නේ නෑ. ඉතින් දැන් ඇත්තටම කාලය මේ සත්තුන්ව නිකන් මේ විදිහට මරනවට වඩා උන් ගැන හොයලා බලලා හරියට මේවා ඇත්ත නැත්ත අපිට දැනගන්න අපිට ඒවට හොඳ මාධ්‍ය අද තියෙනවා. ඔය Facebook එකේ ගොඩක් groups තියෙනවා. ඔය සර්පේ සුරුකින්න වගේ groups මේ හැදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සර්පෙක් දැක්ක ඕනම මොහොතක ඌව මරන්න කලින් පින්තූරයක් ඕගොල්ලන්ට එවන්න පුළුවන් නම් දවසේ පැය 24 මුළුල්ලේ කවුරුම හරි කෙනෙක් ඌව හරියටම අඳුරලා දෙනවා. ඉතින් එච්චර සක්‍රියව මේ සත්තු ආරක්ෂා කරන්න මේ වගේ කණ්ඩායම් දැන් බිහි වෙලා තිනවා. ඉතින් ඒ හින්දා මුංග මරනවට වඩා ඇත්තටම මුංගෙන් අපිට තියෙන ප්‍රයෝජන හරියට අඳුරගෙන මුංග ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් සකස් කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන පුත්තලම කලපුවේ එක දවසකට මැරෙන එක දැලක පැටලලා මැරෙන සත්තු ප්‍රමාණය. ඒ වගේම මේ තවත් දෙපත්යි කීප දෙනෙක් අර බැකෝ එකකින් ආරණ පස් එකක තිබිලා අපි ගත්තා. මෙච්චර ප්‍රමාණයක් මැරෙනවා. ඒකම වාහන වලට යට වෙලා මැරෙන සත්තු. වල්නාශක කෘමිනාශක හින්දා කොච්චර නැතුණාද කියන අපි දන්නේ අපේ ජීවීන් විශේෂයෙන්ම කුඩා ජීවීන්. ඒ වගේම මේ අපේ කැලෑ එලි කරනවා, ඉලි කැලෑ ගිනි තියනවා. ඉතින් මේවා මේ වෙනකොට සමස්ත මේ හැම සත්ත්ව ප්‍රජාවටම බලපාලා තියෙනවා. ඒකම මේ සත්තුන්ගෙන් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. හැබැයි අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ සතෙක් කෑවොත් අපි හරි එහෙම නැත්නම් අපේ කිට්ටුම කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් නැති වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් අතක් වගේ ගත්තොත් ඇඟිල්ලක් වගේ තැනක් කෑවොත් එතනින් පොඩි කැල්ලක් කපලා ඉවත් කරන්න පුළුවන් අවස්ථාව කලාතුරකින් තියෙනවා. ඉතින් මේ වගේ හානියක් විතරයි තියෙන්නේ. හැබැයි අපි හරියට බැලුවොත් මේ ස්වභාවයේ ඇති වෙන මේ දේවල් හින්දා යම් ගහණයක මරණයක් සිද්ධ වෙද්දී ඒ මොන හරි ගහණයක් ඕවර් පොපියුලේට් වෙද්දී ඒ කියන්නේ ගහණය සීමාවක් නැතුව වැඩි වෙද්දී ස්වභාවයේ සිදුවෙන මරණ ඇත්තටම වාසිදායකයි. නමුත් අපි මිනිස්සු විදියට අපි කොයි වෙලාවකවත් මේ හරි ඔන්න සර්පෙක් ආපු මිනිස්සෙන් මැරෙන්න යනකොට හරි හරි උඹව මැරෙන්නවත් කමන්නේ දැන් අපේ ගහණය නියමයට පාලනය වෙනවා දැන් දුර්වල නැති වෙන්න ඕන කියලා එහෙම කියන්නේ. අපි මිනිස්සු විදිහට අපි නිතරම බලන්නේ කවුරු හරි කෙනෙක්ගේ ජීවිතේ නැති වෙනවා නම් තව සුළු මොහොතක් හරි ඔහු තියාගන්න අපි උත්සාහ දරනවා. ඉතින් ඒක අපේ තියෙන සාර ධර්ම ගුණ ධර්ම වල එක දෙයක්. හැබැයි එහෙම කරන අපි වෙන සතෙක්ගේ පණ ටක් ගාලා නැති කරලා දානවා අපි එහෙම හිතන්නේ. එතකොට ඒ නැති කරන සතාගේ පණ ඒ සතා අපිව ජීවත් කරන්න ලොකු මෙහෙයක් කරලා තියෙනවා. නමුත් ඒක අපි දන්නේ නැහැ. එතකොට මේ තින්නේ ඔය ඌරුසිටාවේව එහෙම නැත්නම් ඔය මේ සූර්යව මිරිච්චවිල මේ සූර්යව ඇඹිලිපිටිය පරණ පාරේ තිනකොට යනකොට දකින්න ඌරුසිටාවේ වම් පැත්තේ තියෙන සොරවුවේ ගල් කැටේම. එතකොට මේක මේකෙන් මම කියන්නේ මේ අපේ පැරණන් සහ මේ සර්පය අතර තිබුණු කිට්ටු සම්බන්ධය පෙන්වන්න ගත්ත උත්සාහයක්. එතකොට මේ වගේ අපේ පැරණෝ මේ සත්තුන්ට සෑහෙන ගරු කරපු జాතියක් විදිහට ඒ වගේම මේ සත්තු ගැන හොඳටම අවබෝධ කරගත්තු జాතියක් විදිහට ඉඳලා තින්නේ. නමුත් ඒ දැනුම දැන් අපිට නැහැ. ඒ හින්දා අපි වල්මත් වෙලා තින්නේ. අතරම මේ පරිසරයෙන් අපි ඈත් වෙලා තින්නේ. අපි මේවා සංවර්ධනය කරනවා කියන වචනේ පාවිච්චි කරලා විනාශ කරන එක තමයි දැන් කරන්නේ. ඒකම හැම කෙනාටම මේ සත්තුන්ගෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. සුජුව හෝ වක්‍රාකාරව. ඒ හින්දා මේ සත්තු හිටියොත් තමයි මේ ස්වභාව ධර්මයේ චක්‍රයක් විදිහට මේ විදිහට කරකෙන්නේ. හැබැයි මේ කොටසෙන් එක කැලලක් හරි ගැලවුණා නම් මේ රෝදේ කරකෙන එකක් නෑ. එහෙම වෙලා මේක සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා පොළොවට පස්සෙලා යයි. එදාට මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු තර්ජනයක් තියෙනවා. මම මේ කියන කතාව බොරු නම් ඔයගොල්ලෝ බලන්න කොළඹවට විශාල සර්පයෝ නෑ. ගැරන්ටි එකක් නෑ. ඔයගොල්ලෝ පිටකොටුවේ රැක් හිටියොත්, රැක් කොන්නේ දවාලේ හිටියොත් කොළඹ ඔයගොල්ලෝ කොච්චර මීයෝ දකින්නවද?
ඒ මීයෝ කන්න එක සතෙක් නෑ. එතකොට ඔය මුගටි වගේ හොතම්බු වගේ උන් හිටිය උගුඩු වගේ උන් හිටිය උන්ට කාලා බැරි දාන්න බැරි තරම් දැන් මේ සතු බෝ වෙලා තියෙනවා. ඒ වගේම තමයි වාර්ෂිකව අපි දන්නේ නැති වුණාට අපිට ඒක තේරුම් නැති වුණාට කොළඹවට තියෙන රජයේ බිල්ඩින් හුඟක් නඩත්තු කරන්න සිද්ධ වෙනවා ඔය සත්තු යටින් හාරලා පස්ස එළියට ඇදලා දාලා ඒ වගේ දේවල් එක්ක. එතකොට අපි වවන දේවල් මේ සත්තු සෑහෙන ප්‍රමාණයක් පලිබෝධකයෝ කනවා. ඒ වගේම තමයි ගොඩක් තියාගන්නේ විනාශ කරනවා. ඉතින් ඒවා හින්දා අපිට ආහාර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ ලංකාවට ආපු පිටින් ආපු ඇතුළත් වෙච්ච මේ රොඩන්ස්ලා එහෙම නැත්නම් මීයෝ විශේෂ ලංකාවේ ඉන්න හික්මියෝ වගේ උන් අපේ ආහාර භවෝග කන්නේ උන් නෙමෙයි. ඒක උන් කුමින් මත එහෙම නැත්නම් වෙනත් සතුන් මත යප්පු සත්තු. ඉතින් අපි ගොළු බෙල්ල ගත්තත් එහෙමයි. අපි ගස් කන ගොළු බෙල්ල කියන්නේ ලංකාවේ එකෙක්වත් ලංකාවේ සත්තු නෙමෙයි. පිටින් ආපු සත්තු. එතකොට මේ ක්‍රමයට මිනිස්සු විසින් හඳුන්වලා දීපු සත්තු. ඉතින් අපිම මේ ප්‍රශ්න ඇති කරගෙන අපිම මේ සත්තු විනාශ කරගෙන අපිම මේ ප්‍රශ්න වලට පිළියම් හොයනවා. ඉතින් ඒක තමයි අතන වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ ගත්ත දේවල් ඕගොල්ලන්ගේ ජීවිතේට යම් මොහොතක ප්‍රයෝජනයක් වෙයි. ඒකම මේ ගත්ත දැනුම ඉස්සරහට ගෙනියන ඕගොල්ලන්ට බාරයි. අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ මේ රට වෙනුවෙන් අපිට කරන්න තියෙන යුතුයකම් සහ වගකීම් හුඟක් තියෙනවා. ඉතින් අපි දේශපාලඥයින්ටවත් එහෙම නැත්නම් වෙන කෙනෙකුට බැන බැන ඉඳලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ අපි කවුද කියලා. එතකොට අපෙන් කරන්න පුළුවන් සුළු හරි පරිසරයට වෙන හානිය අපිට වළක්ව ගන්න පුළුවන් නම් පොදුවේ බහුතරයකට කතා කරනකොට වඩා ඉස්සෙල්ලාම අපෙන් පටන් ගන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. අපින් කරන අඩුපාඩු අවබෝධ කරගෙන අපි වෙනස් වුණොත් අපිට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි වෙනස් වෙමු. අපි වෙනස් වෙලා අඩු ගානේ shopping bag දෙකක් ගේනවා නම් අඩුම තරමේ මේ දෙකෙන් එකක් අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් එහෙම නැත්නම් රෙදි බෑග් එකක් ගෙනිහිල්ලා ඔය ලොකු වෙළඳ සැලකට යනකොට රෙදි බෑග් එකක් ගෙනිහිල්ලා ඒකට බඩු ටික දාන් එන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ඒ වගේ දේවල් වලින් මේ සතෙක් බේර ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපිට දැන් එළඹිලා තියෙන මේ කාලවකවානුව අවම වශයෙන් නිකරුණේ ගහන ගිනි කූරක්වත් නොගහ ඉන්න පුළුවන් නම් ඒකිනුත් මේ ලෝකෙට ලොකු දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒවා පොඩි දේවල් නෙවෙයි. ඉතින් ඒ හින්දා මේ රට බේර ගන්න, මේ ජාතිය බේර ගන්න, ඒ වගේම තමයි මේ රටට ඔබ ආදරේ නම් මේ සියල්ල රැක ගන්න උත්සාහ කරන්න. තමන්ගෙන් ඒක පටන් ගන්න කියලා ඉල්ලීමක් කරමින් මම මේ මගේ දේශනේ මම නවත්තනවා. එකම මේ අවස්ථාව ලබා දීපු තරුණ සත්වේදීන්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් ටික පිටවා ගත්ත මේ LNC එකේ සහෝදර සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීමට. ඒකම SLT එකේ සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. ඒකම මගෙත් එක්ක රැඳිලා ඔයගොල්ලන්ගේ වටිනා කාලය කැප කරමින් මගෙත් එක්ක මේ දේශනාවට සහභාගී වීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒකම සියලුම දෙනාගේම කරන කියන සියලුම දෙයක් සාර්ථක වෙලා හැමදේම සාර්ථක වෙලා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ නිදුක් නිරෝගීව ජීවත් වීමේ වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම. වෙලාව අනුව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. දැනට එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දාර කරවලා කියන්නේ දාර රදන කෑමද කියලා දිනුතු පහලා. ඔව් දාර කරවලා කියන්නේ දාර රදන කෑම තමයි. ඉතින් කරවලා කියන නම ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මොකද කරවලා කිව්වම අර මිනිස්සුන්ට බියජනක අදහසක් එන හින්දා රදනකියෝ කියලා කියන්නේ. ඒතකොට රදනකියෝ කියන එකේ ඒ නම යොදන්නේ උන්ගේ මේ ඉස්සරහ තියෙන දත් පොකුරක් එකලා දැනක තියෙනවා. රදනක දත් කියලා අපි කියන්නේ ප්‍රදේශයේ තියෙන දත් පොකුරක් තියෙන. ඒ හින්දා උන්ට රදනකියෝ කියලා කියන්නේ. දාර කරවලයි දාර රදනකයි කියන දෙන්නම එකම සතා. ඔව් ප්‍රශ්නේ යොමු කරන්න පුළුවන්. මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් ඇත්තටම මට දැනගන්න ඕනේ දැන් ඔය දත් කැටියා සහ රදනකයා කියන්නේ වර්ග දෙකක්ද නැත්නම් එකම පවුලේ සත්තුද? එකම පවුලේ තමයි පොඩ්ඩිඩේ කියන පවුලේ. හැබැයි ගණයන් දෙකක්. දත් කැටියෝ ඔලිගඩන් කියන ගණයට අයිති වෙනවා. රදනකයෝ ලයිකොඩන් කියන ගණයට අයිති වෙනවා. එතකොට ගණයන් දෙකක විශේෂ වෙනස් විශේෂ තමයි. හැබැයි මේ ගොඩක් සුලභ සත්තු දෙගොල්ලම විසන. දත් කැටිය සියල්ල ඒ කියන්නේ දත් කැටිය වර්ගයට අයිති වෙන කිසිම සතෙක් විස සත්තු නෙමෙයි නේද? ඉගඩන් ගණයේ ඉන්න කිසිම එකෙක් ලෝකෙ විස නැහැ. ඒ වගේම තමයි ලයිකොඩන් ගණයේ ඉන්න කිසිම එකෙක් ලෝකෙ විස නැහැ. ලංකාවේ විතර නෙමෙයි ලෝකෙ වෙනත්.
ප්‍රශ්නයක් තියෙනවා සර්පය හැන්ඩල් කරන්න විදිහ ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලත් තැපැලෙන් පීනන්න උගන්න වගේ වැඩක් ප්‍රශ්න තියෙන දැන් විසසර්පයෙක් වගේ එකෙක් අල්ලන්න හරියටම ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මම දැකලා තියෙනවා Facebook එකේ ඒ වගේම තමයි ඔය YouTube වල එහෙම මිනිස්සු ඉන්න පුද්ගලයෝ හුඟක් විදියට වැරදි විදියට මේ සත්තු අල්ලනවා. දැන් ගත්තොත් එහෙම හරි මගේ ළඟ පාතක තිබුණේ මෙන්න මේ කොටු කෑල්ල මේ උනලී කෑල්ල. එතකොට සර්පය හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මේ YouTube එකේ එහෙම කට්ටිය මෙන්න මේ විදියට අල්ලන්නේ. විසසර්ප. අර වැල්ලු නයි පොළොංගු වගේ. දැන් පොළොංගු එක් වගේ එකේ මෙහෙම අල්ලන් ඉඳද්දි උට පුළුවන් මේ දල චලනය කරන්න. ඒතකොට බැරි වෙලා හරි උගේ මේ දෙපැත්තෙන් දල ඇවිල්ලා මේ අපේ මාපට ඇඟිල්ලේ වදින්න පුළුවන් අවස්ථා තියෙනවා. මම දැකලා තියෙනවා මේ විදියට හුඟක් අල්ලනවා. ඒකට හේතුව වැරදි විදියට අල්ලන්නේ. ඇත්තටම උන්ගේ 3 finger style කියලා එකක් තියෙනවා. ඒ විදිය තමයි හරියටම අල්ලන්නේ. මෙන්න මෙතනින් සතාගේ ඔළුවට හරියට S2 මැදට මේ ඇඟිල්ල තියාගන්න ඕනේ. දෙවෙනි ඇඟිලි දෙක මේ තියෙන අපේ මාපට ඇඟිල්ලයි මැද ඇඟිල්ලෙන් තමයි ඊගාවට අල්ලන්නේ. ගේ ඔළුවේ මේ හරියටම අපිට හොඳටම පේන මේ ජෝ එක පේන බක්ක පේන ස්ථානේ මෙතනින් මෙහෙම අල්ල ගන්න පුළුවන්. ඒතර ඇඟිලි 3යි අපි පාවිච්චි කරන්නේ. ෆින්ගර්ස් 3යි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඉතුරු දෙක මෙන්න මේ ඇඟිලි දෙක අපි මෙතනින් මේ සතා අල්ල ගන්න පාවිච්චි කරනවා. මේක තමයි අල්ලන්නේ මේ විදිය. ඒතකොට එහෙම අල්ලද්දී දැන් ඔයගොල්ලන්ට පේනවා මේ කොටස සතාගේ මේ යට පැත්ත කොයිම වෙලාවකත් අද වෙලා නැහැ. ඒතකොට උඩ හුස්ම ගන්න පුළුවන් ලේසියෙන්. හැබැයි අපි ඔය මෙහෙම අල්ලපු ගමන් වෙන්නේ වැඩි වෙලා තියන් හිටියොත් සතත් නැහැ. එතකොට මේක වැරදි ක්‍රමයක්. හැබැයි සමහර කෙනා ආරක්ෂාවක් නෑ. එතකොට දැන් ඔළුව මෙහින් හරවුවොත් කන්ට්‍රෝල් කරන්න විදියකුත් නෑ. හැබැයි මෙහිම ඇල්ලුවාම ඔළුවෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපි මේ ඇඟිල්ලෙන් උට අපි දෝන ඔළුව පල්ලෙහාට දාලා ඕන විදියට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. සතට හානියකුත් නෑ. මෙහිම තමයි හරි විදියට අල්ලන්නේ. හැබැයි ඔය ක්‍රමය අනුගමනය කරන්නේ බෞද්ධරයා. මම දැකලා තියෙනවා මේ සර්පය අල්ලලා සෑහෙන ඒ වගේ කරනවා. දෙවෙනි කාරණේ තමයි සර්පය අල්ලනවා කියන එක ඇත්තටම මම නම් කියන්නේ මම පෞද්ගලිකව මම නම් කොයිම අවස්ථාවකත් සතෙක් දැකලා අවශ්‍ය නැත්නම් අල්ලන්නේ මම. කාට හරි කරදරයක් තියෙනවා නම් මට ඒ සතා ගැන මොන හරි වැඩ පරිශන වැඩ කටයුත්තක් තියෙනවා නම් එහෙම නැත්නම් ලෝකෙට යම් දෙයක් ගායත කරන්න උගෙන් ගන්න දේවල් මෙහෙමන්ස් වගේ දේවල් ටිකක් තියෙනවා නම් ඒ ඇරෙන්න මම කොයිම අවස්ථාවකත් සර්පය අල්ලන්න කියන්නේ කාටවත් අල්ලන්නත් එපා කියන එක තමයි මම කියන්නේ. මොකද අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවක් වුණත් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි අර අපි මම කලින් කිව්වා වගේ අහගෙන නයි රෙද්දස් දාන කනෝ කියලා යන්නත් එපා. කාට හරි අනතුරක් තියෙනවා නම් සතෙක් ගියක් ලොකු බටයක් වගේ එකක් එන්කැප් එකක් එක්ක අනිත් පැත්තේ සතාව ඇතුළට අරගෙන ඒක වහලා අපිට ගිහින් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය YouTube එකේ හිම සර්පය අල්ලන අපේ සර්පෙන්ට ආදරය කරන මහත්තුන්ට ඊටාම කාර්මිකව කියන්න කැමති. ඔයගොල්ලෝ සතා අල්ලුවාට පස්සේ මිනිස්සුන්ගේ බය නැති කරන්න කියලා මේ සතාව තනියකින් මෙහෙම උස්සනවා. නිකන් හිතන්න කවුරු හරි කෙනෙක් ඔයගොල්ලන්ගේ බෙල්ලෙන් අල්ලලා මෙහෙම ඉස්සුවොත් මොකද වෙන්නේ කියලා. උන් මුළු ජීවිත කාලෙම මේ අතර ගිය සත්තු. හැබැයි අපි අල්ලලා ඌව මෙහෙම ගුරුත්වයට විරුද්ධව ඌව මෙහෙම ඉහළට ඔසවනවා. ඒකට උගේ සම්පූර්ණ බර එන්නේ මේ කොටස. මුළු ශරීරයෙන් බර එන්නේ ඇඟෙන් අපි මීටරයක් දිග සතෙක් නම් අපි සෙන්ටිමීටර 3ක් 4ක් උඩින් මෙහෙම අල්ලනවා. ඉතුරු සෙන්ටිමීටර 97ම බර මෙතනින් දරන්න. නිකන් හිතලා බලන්න කොච්චර ඌට අමාරුද කියලා. අපි ಗುಣධර්ම මේ කියන්නේ හැම විශේෂයකම මේ ethics කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒව දන්න අය ඒ විදිහට අල්ලන්නේ. එතකොට සතෙක් අල්ලනවා නම් ඌව පෙන්නන්න ඉහළට ඔසවනවා නම් කරුණාකරලා මෙහෙම උගේ ඇඟත් අනිත් අතින් අල්ලගන්න. අල්ලගෙන පෙන්නන්න. මම දැකපු මේ සුලභ කරුණු මේවා. ඉතින් මම ඔය මහත්තයාගේ ප්‍රශ්නෙට මම දන්නවා 100% උත්තරයක් මම දුන්නේ නැහැ කියලා. මොකද හේතුව මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නෙත් නැහැ. ආයෝගිකව කරන්න තියෙන දෙයක් අර තැපැලෙන් ලියලා කරන්න දෙයක් නැහැ. එතකොට මෙන්ඩිස් තව විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. අපි මම හිතන්නේ මේක ගැන පොදුවේ කිව්වනම් වඩා හොඳයි. ගොඩක් අය හිතන් ඉන්නවා මේ මම chat room එකේ තියෙන එක කියවන්නම් ඉස්සෙල්ලා. සර් අපිට පිටපදාත්වල වගේ සර්පයෙන් ඇති කිරීමට පුළුවන්ද? එහෙම ඇති කරනවා වර්ග ඉන්නවද? ලංකාව තුළ කියලා කරුණු දක්වන්න පුළුවන්ද? පළවෙනි දේ තමයි මේ මම හිතා මං කියනවට වඩා මෙන්ඩිස් කියන්න මේ ලංකාවේ එහෙම සර්පයෙන් අපිට හොරතලයට ඇති කරන නීතිමය ආවරණයක් නැහැ. එහෙම ලංකාවේ ඇත්තට
තියෙන වනසත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ සර්පියෝ ළඟ තියාගන්න ඇති කරන්න සන්තකේ තියාගන්න උන්ගේ කොටසක් තියාගන්න ඒවා කිසිම දෙයක් බෑ. අඩු ගානේ හැවයක්වත් තියාගන්න බෑ. ඒක තමයි මේ ඇත්ත නීතිය. එතකොට ඒකම හුරතලයට ඇති කරන්නත් බෑ. ඒ වගේම තමයි දැන් සමහර පැති වල වෙනත් රටවල් වලින් ගෙනාපු සත්තු ඉන්නවා. ඇත්තට මේ සත්තු ලංකාවේකට ගෙනල්ලා තියාගෙන ඉන්න එක දෙපැත්තකින්ම මේ නීති විරෝධී. එක පැත්තක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන මේ වනජීවි සත්ව හා දුර්ලභ ආඥා පනත යටතේ ඔයගෙන සමන්ත ගුණසේකර මහත්මයා මෙතනදී ඔයිනම් කතා කරන්න පුළුවන් එතුමාටත් රේගු නීතිය යටතේ ඒක තහනම්. ඒ වගේම තමයි ලංකාවේ කිසිම සර්පෙක් කුරුතලයට ඇති කරන්න ඒ වගේ ඒවට බෑ. විශේෂයෙන්ම ඉබ්බෝ වගේ සත්තු දැඩි ලෙස ආරක්ෂාකාරී සත්තු විදිහට තමයි තියලා තියෙන්නේ. මේ නීතිමය රැකවරණය ලැබිලා තියෙන්නේ. ඉබ්බෙක් වගේ එකෙක් හැදුවත් සති මේ දෙකක් මේ බන්ධනාගාරගත කරලා තමයි නඩු වාන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඒතර තදයි නීති. හැබැයි මොන දේ වුණත් දැන් කෙනෙකුට කරදරයක් වෙච්ච අවස්ථාවක తాවකාලික ඌව අල්ලලා ඉවත් කරන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකත් පුළුවන් නම් දැනුම් දීමක් කරන්න පුළුවන් නම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ඒක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි මේ ඒගොල්ලෝ යම් යම් අවස්ථාවලට මෙදියත් වෙලා ඒ සත්තු කරදරයක් නොවි මුදා හරින්න මේ නීතිමය වශයෙන් ඉදිරිපත් වෙන අවස්ථාව ඒගොල්ලෝ දාව තිනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ ඒත් එක්කම මේ දැන් හිතන්න හම්බන්තොට වගේ තමයි වයිල්ඩ් ඔෆිස් එකක් දකුණේ ළඟම තියෙන්නේ. හැබැයි දැන් ඊට ගොඩාක් මෙහා තැනකින් කෙනෙක් කතා කරොත් එහෙම කොච්චර දුර ප්‍රමාණයක් වෙන්න තියෙනවද? ඉතින් ඒ වෙලාවකට සර්පියෝ 10 15 පාරක් ඊට මෙට ඇවිල්ලා යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ උනේ ඇත්තටම මුන් ඉතින් හදන්න පුළුවන්ද කියලා උන් ඉතින් හදන්න තාන. සමන්තයි මේ සමන්ත ගුණසේකර මහත්තයා මොන හරි ඒ සම්බන්ධයෙන් කියන්න පුළුවන්ද මේ අපේ අපිට ගෙන්නපු සත්තු සත්තු ගැන කියනවා නම් කිසිම සතෙක් ලංකාවේ ආරක්ෂිත හෝ ආරක්ෂිත නොවන කිසිම සතෙක් ළඟ තියාගන්න බෑ නීතිය අනුව. එතකොට එහෙම සතෙක් තියාගන්නවා නම් ඒ සතා ඒ සම්බන්ධව රිසර්ච් එකක් කරන්න හෝ වෙන හරියා හේතුවක් හෝ සඳහා අවසර ලබා ගන්න ඕන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන්. එහෙම නැතු මම දැක ප්‍රශ්න කීපයක්ම දාලා තිබුණා මේ සත්තු කොහොමද තියාගන්නේ අර මේ කියලා. ඒක නිසා මතක තියාගන්න අවසරයක් නැතුව කිසිම කෙනෙක් ළඟ තියාගන්න විකිනීම සඳහා ප්‍රදර්ශනය කිරීම ඔය පාරවල් අයිනේ ප්‍රදර්ශනය කිරීම එකක්වත් සම්පූර්ණ නීති විරෝධී. එහෙම ප්‍රදර්ශනයක් කරනවා නම් ඒකට නිසි අවසර ලබා ගන්න ඕන. ඔබ එහෙම කරනවා නම් නීති විරෝධී කටයුත්තක් බව මතක තියාගන්න. එහෙම කවුරු හරි කරනවා නම් ඔබට පුළුවන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ සම්බන්ධයෙන් දැනුම් දීම. එතකොට ඒ සතා ආරක්ෂා කරගන්න එක ක්‍රමයක් වෙනවා. කොහොමද තව පොදු ප්‍රශ්නයක් කාලි බව ඇත්තට මේක මේ සාමාන්‍ය ජනතාව විදියට පොදුයි ඇයි සර්පයින් ගෙවල් තුලට එන්නේ කියලා. මේ දැන් අපි ඇත්තටම ගෙවල් වල තියෙන ප්‍රමාණය කලාතුරකින් තමයි දකින්නේ. ඊට වඩා උන් කැලේ ඉන්නේ. එතකොට අපි කැලේ ඉන්න සහ අපි අවට ඉන්න සත්තු අපි දකින්නේ. අපි ඉන්න ගෙදරට આવොත් තමයි අපි දකින්නේ. දැන් විශේෂයෙන්ම දැන් මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට නයි වගේ සත්තු ගෙදරට ඇවිල්ලා තියෙන අවස්ථාවකදී මේ වගේ වෙලාවකදී අල්ලපු මේ කොයිට හරි ගිහිල්ලා අල්ලලා දාපු අවස්ථා තියෙනවා. හැබැයි ගෙදර පොඩ්ඩක් ඇවිදලා බැලුවාම ගෙදර තියෙන බිත්ති කණ්ඩි තියෙන සිදුරක ඌ අවුරුදු 5 10ක් ජීවත් වෙලා තියෙනවා කියලා හොඳටම පැහැදිලි සාක්ෂි තියෙනවා. එතකොට වෙන්නේ දැන් අපි යනවා හැමදාම උදේ පාන්දර නැගිටලා වැඩට අපි ගිහිල්ලා අපි ආයි රැය වෙලා ගෙදරට එනවා. එතකොට අපි ගියාට පස්සේ මේ සතා ගෙන් එළියට යනවා. අපි ගෙදරට එන්න කලින් ඌ ආයි ඇවිල්ලා මේ ගේ ඇතුලේ ඌ ඉන්නවා. එතකොට අපිත් නිවාඩු දින කොයි වෙලාවක හරි අපිට මේ සතෙක් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඊට කලින් අපේ ගෙදර අපි දෙකොල්ලෝ අවුරුදු 5-10ක් හොඳට ජීවත් වෙලා තියෙනවා. ඉතින් අපි නිතරම ජීවත් වෙන අපි නිතරම වාසය කරන ගෙදර තමයි අපි මේ දේවල් දකින්නේ. ඒ වුණාට ගෙවල් ඇතුළට සර්පය එනවට වඩා ඇත්තටම උන් එළියේ ඉන්නේ. යක් ඇතුළට සර්පෙක් එනවා නම් හේතු කාරණා දෙකක් හෝ තුනකට වගේ තමයි උන් එන්නේ. එකක් තමයි හැංගෙන්නේ. ඊගාට ආහාර හොයන්න සමහරක් වෙලාවට ජලය හොයන්න. ඉතින් ඔන්න ඔය කාරණා තුනට තමයි එන්නේ. එහෙම නැත්නම් ගෙවල් ඇතුළට එන්න ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට දැන් කැලේ ගිහින් මීයක් හොයනවට වඩා යක් ඇතුළේ තියෙන මුදුන් මහලක් දිගේ ගිහිලා මීයක් අල්ලගන්න එක සර්පෙකුට ලේසි. ඉතින් ඒ වගේ හේතු හින්දා තමයි උන් ගොඩක් වෙලාවට ගෙවල් ඇතුළට එන්නේ. ඉතින් අපි උන් ගෙවල් ඇතුළේ දකින්නේ අපි ඉන්න ස්ථානෙට උන් එන හින්දා තමයි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්ද මිනිස් මහත්තයා? පුළුවන්. මට පොඩ්ඩක් දැනගන්න ඕන මේ ළඟදී ඒ කියන්නේ දැන් මාස දෙකකට විතර කලින් Facebook එකේ මේ වීඩියෝ එකක් ෂෙයා වුණා ස්වාමින් වහන්සේ නමක් කියනවා මේ කියන්නේ පොළොංගෙක්ට කියලා ඒ ස්වාමින් වහන්සේම එහෙම ඒ කියන්නේ පොළොංගට කියලා කවාගෙන පෙන්නනවා මම මෙහෙම බෙහෙත් ගන්නවා එහෙම විස නැහැ එහෙම කියලා මේ ඒ කියන පොඩ්ඩක් එහෙම ඒ කියන්නේ ඇත්තට මේක අවදානම් සහගත ක්‍රියාවක් නමුත් ඊට පස්සේ මොනව වෙනවද එහෙම අපි මුකුත් විස්තරයක් දන්නේ නැහැ. ඒක මම Facebook එකේ දැක්ක වීඩියෝ එකක් ෂෙයා වෙනවා. ඒ ගැන පොඩි පැහැදිලිවක් කරන්න. දැක්ක එක ඒක ඇත්තටම මේ නීතිපේ පසුබිම් කීවෙකුත් තියෙනවා. එකක් තමයි මේ දැන් අපි යම් විශ්වාසයක් ඇති කරන්න ඒකී විදකම හෙළ විදකම ගැන හාමුදුරුවෝ කරපු කාර්ය එහෙම හිතලා තමයි හාමුදුරුවෝ ඒක සද්භාවයෙන් කරන්නේ. ඉතින් මේ නමුත් එතන වෙන්න තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ දැන් අද වෙනම කතා කරොත් ඕක ගැන අපේ මීට කලින් අපේ හොඳ වෙදකමක් තිබුණා. ඒ කියන්නේ දේශීය වෙදකම්. ඉතින් ඒවා දැන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකම මේ දැන් ඒකේ බොහොම පැහැදිලිව හොඳට දාලා තියෙන හොඳ දෘෂ්ටිමත් හොඳ ශක්තිමත් සතෙක් තමයි මේ වෙදහම්දුරුවෝ මේ දැස්ස කරන්නේ. හැබැයි මේ එහෙම දැස්ස කරත් විස ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වෙලාවේ හාමුදුරුවෝ ඖෂධ පානය කරනවා. ඉතින් මේ මම ඊට පස්සේ අතම හොයලා බැලුවම මම ඇත්තටම හාමුදුරුවෝ පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. කොහොම නමුත් ඔහු එතුමාට කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක වෙනත් කෙනෙක් පාවිච්චි කරොත් ඒ විදිහට ඒ වගේ එකක් අත්දැක බලන්න ගියොත් ඒ වගේ ඒවා අත්දැක බලන්න යන්න එපා. යම් කෙනෙක් යම් ශේෂ්ත්‍රයක යම් දෙයක් බය නැතුව එඩිතරව කරන්නේ ඔහු එයාට ඒක ගැන නිපුණතාවයක් සහ විශ්වාසයක් තියෙන නිසා. හැබැයි අපි කරන සමහර දේවල් වල වරදින්න තියෙන අවස්ථාව ඊටම අඩුයි. මේක ඊටම වැඩි. ඒ කියන්නේ මොනියම් හෝ හේතුවක් ඉඳලා ඊටම කෙටි කාලිනව වරදින්න පුළුවන්. එතකොට මේ වගේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි යම් විදිහකට මේ කෙනෙක් මේ මරණයක් විය හැකි දෙයක් එහෙම කරන්න උත්සාහ දරන එකත් ඇත්තට නීති අනුකූලව කරන්න බැරි දෙයක්. උදාහරණයක් විදිහට මේ දැන් එතන සියදිවි හානි කර ගැනීම කියන නෙවෙයි එහෙම දෙයක් කරන්නේ. නමුත් තව කෙනෙක් තර්ක කරොත් එහෙනම් සියදිවි හානි කරගන්න හැදුවා කියලා ඇත්තම හාමුදුරුවෝ එහෙම අදහසකින් නෙවෙයි ඒක කරන්නේ. තව කෙනෙකුට නැතියක් පෙන්නන්න මේ ගන්න මේ හොඳ චේතනාව. හැබැයි අපි මේ කරන හොඳ දේවල් නරකට පෙරලෙන්න මේ ඊටම කෙටි වෙලාවයි යන්නේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ කිසිම කෙනෙක් ඒ වගේ අත්දැක බැලීම් කරන්න යන්න එපා. අපි මම විශ්වාස කරන විදිහට මේ අපි තියෙන පැරණි දේවල් ගැන අපි තාම දන්නේ නැහැ. අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඒවා ගොඩාක් දේවල් විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් එක අවස්ථාවක් ඉතින් ඒ වගේ දේවල් තාමත් ඇදිලා තියෙනවා, ඉතිරිලා තියෙනවා කියන දැනගන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒක කවුරුත් උත්සාහ දරන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් මම කියන්නේ මම අතරම මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මම හාමුදුරුවන්ගෙනුත් ඉල්ලා හිටින්නේ නැවත ඒ වගේ දෙයක් කරන්න එපා කියන එක කාරුණිකව. මොකද හේතුව අපි දන්නේ වර්ධින්න තියෙන අවස්ථාව මොකක්ද කියන එක. ඉතින් ඒ අවස්ථාව අපි ලබා ගන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම දැන් මේ හාමුදුරුවෝ ඇත්තටම දක්ෂ වෙද මහත්මයෙක් නම් මේ වෙද මහත්මයෙක් නෙවෙයි වෙද හාමුදුරුවෝ නමක් නම් ඔහුගේ සේවය මේ රටට අවශ්‍ය වෙයි. ඉතින් ඒ හින්දා මේ බැරි වෙලා හරි යම් කරදරයක් වුණොත් ඒ සේවය ඔහුට රට වෙනුවෙන් දෙන්න බැරි කමක් ඔහුගෙන් ලබා ගන්න බැරි කමක් අපිට ඔක්කොටම තියෙනවා. ඒ හින්දා මේ වගේ දේවල් උත්සාහ කරන්න එපා කියන එක නැවත වතාවක් මම කියනවා. ඒ වගේම තමයි ඒවා බලලා මේ වගේ දේවල් නැවත තව කවුරුත් උත්සාහ කරන්නත් ඕනේ නැහැ. ඉතින් මේ වගේ දේවල් එහෙම එකක් තමයි මට ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද මම සත්තු ගැන දැනගත්තාම මම එහෙම වෙදකම ගැනවත් ඒ වගේ ප්‍රතිකාර ගැනවත් මගේ අදහසක් නෑ. ඉතින් එහෙම මේ නොදන්න විශේෂ ශාස්ත්‍රයක් ගැන අතරම කතා කරන්න තමයි මම ඉවලි සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ පැහැදිලි කිරීම කරේ. බොහොම ස්තුතියි. මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සර්පයෝ තව සර්පයෝ ආහාරයට ගන්න කැමැත්තක් තියෙන උදාහරණයකට දැන් නයි තව වෙන සර්පයෝ ආහාරයට ගන්නවනේ. ඒ වගේ තෙල් කරවලා එහෙමත් මේ සර්පයෝම ආහාරයට ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඒ ගැන පොඩි මේ ඔය නයි අයිති වෙන කුලේ ඉලපිඩේ කියන කුලේ සර්පයෝ
අනිත් සර්පෙන් තමයි ආහාරයට ගන්න. උන් ගොඩක් කැමති තව සර්පෙන් ආහාරයට ගන්න. ඒක ඉලපිඩේ කුලේ ගොඩක් යුන්ගේ තියෙන ලක්ෂණයක්. එතකොට ඔය කරවැල්ලු මේ කරවැල්ලු ගත්තාම කරවැල්ලු නයි හුඟක් සර්පයෝන් තමයි ආහාරයට ගන්න. ඒ වගේම දෙපත්තලු ගොඩක්ම සර්පයෝ තමයි ආහාරයට ගන්න. දැන් ඔය අපි කියන පොළොමයි කියලා එක. ඒක නයා කියන්නේ සර්පයෝ ආහාරයට ගන්න සතෙක්. ඒතකොට පොළොගේ තමුණ තුන් ගිලින. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තමන්ගේ වර්ගයේ වුණුත් ගිලින. දැන් රාජනාගය කියලා ඔපියෝගාග සැනා කියලා කියන්නේ. එයා තමන්ගේ වර්ගයේම සත්තු ආහාරයට ගන්නවා. එකක් මේ දේශ සීමාරගල වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා දෙන්න පුළුවන්. අනිත් එක දැන් හොයාගෙන තියෙනවා. සමහරක් වෙලාවට අන්නේ නැතුව මරලා දාන්න තියෙන අවස්ථා තියෙනවා. මොකද වෙනත් පිරිමි සත්තුන්ගේ මේ නිජ බිම් අයිති කරගත්තාට පස්සේ උන් එක්ක මේ ලිංගිකව එක්ක වෙච්ච සත්තුන්ගේ විතර තියන් ඉන්න අවස්ථා තියෙනවා අනිත් ගෑනු සත්තු. මේ එතකොට ඒවා විනාශ කරන්න නම් අර ගෑනු සතා මරණ එක තමයි වඩා ලේසි කියන. ඒ වගේ මේ අධ්‍යයනයක් දැන් කරලා තිනවා මේ රොම්ලෙස් ඉරක මහත්මයා ඉන්දියාවේ කරපු අධ්‍යයනකින් මේ වගේ දේවල් හෙළිවුණා. ඒ වගේම තමයි උගලන් මතක ඇති දෙවිවල සත්වෝද්‍යානයේ ඔය ඇනකොන්ඩ එකේ ගෑනු සතෙක් පිරිමි සතාව ගිල්ලා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් කියලා තිබුණා. ඇත්තටම මේ සත්වය ගැන දන්න කට්ටිය නේ ඒක ඉතර ගණන් ගන්නෑ. මොකද හේතුව කැනබලිසම් කියලා තම වර්ගයේම ආහාරයට ගන්න එක උන් අතර බොහොම ප්‍රචලිතව තියෙන එකක්. ඕනම එකෙක් තමන්ගේ වර්ගයේ සත්තු ආහාරයට ගන්න පුළුවන්. ඒක මාපිලුත් වෙන්න පුළුවන්, කුණ කටුවෝ ඕන එකකින් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එක ගොදුරක් දැම්මොත් දෙන්නෙක් මෙහෙම ගොදුර අල්ලගත්තොත් ඔළුව පැත්තේ ඉඳලා ගිලින එක සමහර විට අනිත් එකවත් ගිලින්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී මූ දන්නේ ඇත්තට මේ ඉන්නේ ගොදුරද එහෙම නැත්නම් මේ අනිත් කතාවද කියලා උන්ට වෙන් කරගන්න. ඉතින් එන්න උන් ටග්ගල අනිත් එකවත් ගිලලා දානවා. ඒක ප්‍රමාණිකුල තමයි කරන්නේ. ඉතින් නයි අයිති වෙන කුලේ ඕනම සතෙක් සත්තු ආහාරයට ගන්නවා. ඉලබිඩේ කුලේ කියන්නේ ගොඩබිම ඉන්න සත්තු උන් ගොඩක් කැමති සර්පය ආහාරයට ගන්න, විශේෂයෙන්ම කරවැල්ලු. තෙල් කරවලා මුදු කරවලා ගොඩක් කන්නේ සර්ප. ඔව් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. දැන් ගොඩක් ගෙවතු වල සමහර වෙලාවට අපි දකිනවා, අපේ මගේ වත්තේ මම දැකලා තියෙනවා, නයි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඒතර මේ නයා රාජධානියක් ටෙරිටරියක් මේන්ටේන් කරනවා කියන එක ඇත්තක් තියෙනවද? ඒක පොළොංගු වගේ වෙන සත්තු මේන්ටේන් කරන්නේ නැද්ද? නයා පමණක් එහෙම කරනවද? එකම තැන ගොඩාක් කල් වාසය කරනවද? මට ඒක ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න. සතාම වගේ මේ ටෙරිටරිය මේන්ටේන් කරනවා. හහ. ගැරන්ඩියක් ගත්තත් ගැරන්ඩියාව අපි නිතර දකින ප්‍රදේශයන් වල ණය ගත්තත් ඒත් එහෙමයි. හාල් දණ්ඩ ගත්තත් ඒත් එහෙමයි. ওই කුණුමී කරවලු ගත්තත් ඒත් එහෙමයි. දැන් මගේ යුනිවර්සිටියට આવොත් මගේ පුතාලා දෙන්න මේ තැන් වල උන්ට රින් ගන්න වාසස්ථාන හදලා තියෙනවා. ඉතින් ඔය වටේ ගිහිලා ඕන වෙලාවක සර්පෙක් අල්ලගෙන ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ වෙනම දන්නවා මේ අහවල් සතා කියලා. ඒ වෙනම සමහරකින්ගේ බඩපැත්ත කරපොතු තුවාල වෙච්ච තැන් තියෙනවා. ඒ වගේ වෙන් ඒගොල්ලෝ අර නැචරල් ටැගින් වලින් දන්නවා මේ අහවල් සතා කියලා. ඉතින් දැන් අයියා මල්ලි දන්නවා මෙතන මේ අහවල් සතා ඉන්නේ කියලා. උන්ගේ එහෙම ටෙරිටරි තියෙනවා. එතකොට ඒ ටෙරිටරි එක තමයි මේ දේශ සීමාවක තමයි උන් ජීවත් වෙන්නේ. අපි සමහරක් වෙලාවට උන් අල්ලලා වෙන පැති වලට ගිහින් දානවා. හැබැයි එහෙම ගිහින් දැම්මම උන්ට ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මොකද ටෙරිටරි එකක් එස්ටැබ්ලිෂ් වෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ අතර තව විලෝපිකයෝ ඉන්නවා, උන්ට අහු වෙනවා, ආහාර හොයාගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වෙලා හුඟක් ඒවා මැරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ගිහිල්ලා දාද්දි දැන් වාහන යන්නේ නැති පාරවල්, වාහන යන පාරවල් අවට තැනකට ගිහින් දැම්මොත් තුන් දන්නේ නැතුව වාහන මේ පාරවල් හරහා ගිහිල්ලා මැරෙන අවස්ථා තියෙනවා වාහන වලට යට වෙලා. ඉතින් පැහැදිලිවම කියන්නේ මේ හැම එකටම ඔගේ ටෙරිටරි එකක් තියෙනවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ආහාර ගැන කිව්වනේ. දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සු නම් අපි සාමාන්‍යයෙන් අපි දවසකට ආහාර වේල 3ක් ගන්නවා. ඒ වගේ දැන් අපි හිතමු මං අහලා තියෙනවා පිඹුරෙක් එහෙම ආහාරයක් ගත්තොත් ඌ කියන්නේ මාස කිහිපයක් යනකම් සමහර අය ආහාර ගන්න නැතුව ඉන්නවා. ඒ ආහාරයෙන් විතරක් ඌ යැපෙනවා හැම කියලා. ඒ වගේ ගැන පොඩි අදහසක් දෙන්න. දැන් මේ සත්තුන්ගේ ආහාර ගත්තොත් භෝජන විලාසයන් හරිම විවිධයි. එතකොට දැන් අපි ගත්තොත් පිඹුර වගේ ලොකු සත්තු, ලොකු දෙහියක් තියෙන සත්තු උන් ආහාර ගන්නේ සතෙක්ව හඹාගෙන ගිහිල්ලා නෙවෙයි. උන් එක තැනට වෙලා ඉඳලා ඊළඟින් සතෙක් ගිය තුන් අල්ලගෙන කාලා තමයි උන් ජීවත් වෙන්නේ. එතකොට දැන් ලොකු සතෙක් මෙහෙම යනකොට අනිත් පොඩි කුරුල්ල වගේ උන් දැකලා උන් මේ අපි කියන එලම් කෝල් දෙනවා කියලා අනතුරුවන් ගෝන. එතකොට අනතුරුවන් ගොපු ගා මුළු පැත්තෙම සතු ටික දාන්න මෙතන අනතුරක් තියෙනවා කියලා. ඔය ලාගත් එන්නේ. එතකොට උන් කරන්නේ එක තැනකටලා හැංගිලා ඉඳලා ආහාරයක් ගන්න. එතකොට ඒ හැංගිලා ඉඳලා ආහාරයක් ගන්න සතෙකුට වෙන සත්තු යන තැනක තමයි උ ලගින්නේ. එතකොට ඒ අවස්ථාව එනකන් උන් ඉන්නවා. එතකොට එහෙම ඇවිල්ලා ලොකු ගොදුරක් ගත්තට පස්සේ ගොදුරේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. උන්ට නැවත ආහාරයක් ගන්න කාලය. කියන්නේ පොඩි මීයක් වගේ අඩි 10ක සතෙක් ගොදුරු කරගත්තොත් පිඹුරේ
ඌට ආයෙත් කන්න උමනාව තියෙනවා ඊගන් මොහොතේ වුණා. හැබැයි ලොකු මේ අඩි 10ක් විතර සතෙක් සාමාන්‍යයෙන් වැල්ලිමුවෙක් වගේ එකක් ආහාරයට ගත්තොත් ඌට මාස 6ක් 7ක් උනත් ආහාර නොගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඉරවන්න සාමාන්‍යයෙන් දෙකක් විතර කාලයක් යනවා. ඒ වගේ කාලයක් යද්දී ඌ එක තැනට වෙලා ඉන්න ඌට ඒ ගොදුරත් එක්ක කොහෙවත් යන්න බෑ. අර අපි කියන්නේ කතාවක් තියෙනවා බල්ලත් එක්ක ඒ වගේ ඒවා වෙන්නේ. හැබැයි ඔය වෙනත් පොඩි විලෝපිකයෝ දැක්කොත් මොකටි වගේ උන් ඊට පස්සේ උන් කරන්නේ යන්න බැරි නම් ඌව විනාශ කරන්න තියෙන උන්ට හොඳම අවස්ථාවක් විතර ඌව කන්න පටන් ගන්නවා. කැලි කැලි මේ උන්ට කරදර කරනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවක මේ ගොදුරු නැවත ආයි දාලා මු ආයි යන්න පුළුවන් ආරක්ෂිත තැනකට. ඒ වෙනකොට ඒ ගොදුරෙන් ආව සම්පූර්ණම එනර්ජි එක උට එන්නේ නැහැ. ඒ වගේම තමයි ආරක්ෂාවට තමයි ඌ යන්නේ. මේ වගේ දේවල් තියෙනවා. දැන් ගැරන්ටි වගේ උන් ගත්තොත් උන් වේගෙන් ගොදුරු පස්සට හඹා ගන්න ගිහිල්ලා වේගෙන් හින්දා ගොදුරු අල්ල ගන්න සත්තු. එතකොට ගැරන්ටි කරන දෛනිකව කන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද උන් ගන්නේ ලොකු ගොදුරු නෙවෙයි පොඩි ගොදුරු වේගෙන් ගිහිල්ලා පොඩි පොඩි සත්තු අල්ලගෙන ටට කරලා කනවා. එතකොට උන්ට දෛනිකව වගේ ආහාර ගන්න ඕනේ. ඉතින් මේක වෙනස් වෙනවා සත්තුන්ගේ ප්‍රමාණය අනුව, උන්ගේ චර්යා අනුව, ඒ වගේම උන්ගේ විසානුවත් ඒ වගේ ඒවා වෙනස් වෙනවා. ඒතකොට නායක මේ ගැරන්ටියෙකු මේ කුට නිතර කන්න අවශ්‍ය වෙනවා. ඔව් තුරෙක් වගේ සතුටුනේ එහෙම නිතර කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා විශේෂයෙන් විශේෂයට උන්ගේ ක්‍රියාකාරීත්වයෙන් හැටියට උන් ගන්න ගොදුරු වල හැටියට උන්ගේ ප්‍රමාණයෙන් හැටියට ඒක වෙනස් වෙනවා. මට තව මේ වෙනත් දෙයක් දැනගන්න තියෙනවා. දැන් ලංකාවේ දඹුල්ල පොළොන්නරුව ඔය අම්පාර වගේ පැතිවල තියෙන හොස්පිටල් වලට නිතරම මං හිතන විදිහට සර්ප දර්ශන වලින් රෝගීන් වාර්තා වෙනවා ඇති. දැන් අපි හිතමු දැන් කොළඹවට කොහේ හරි තැනකදී සර්ප දර්ශනයක් නායක පොළොන්ගේ දර්ශනයක් වුණොත් අපි ළඟම තියෙන රජයේ රෝහලට යන්න අවශ්‍යයි. ඒ හැම රෝහලකම ඔය ඇන්ටිවෙනම් ප්‍රතිකාර ඒ අවශ්‍ය සියලු දේම තියෙනවද නැත්නම් වෙන විශේෂිත ස්පිතාල වල පමණක්ම වැඩිපුර තියෙනවද කියලා පොඩි විස්තරයක් දැනගන්න. ගොඩක් ඒවා තියෙනවා. හැබැයි ගොඩක් ඒවා තිබුණාට මේ දැන් ওই ප්‍රාදේශීය මට්ටමේ තියෙන රෝහල් වල සමහරක් වෙලාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් අපේ කෑවොත් සමහරක් වෙලාවට මේ හුස්ම ගැනීමේ අපහසුතාවයන් නිම ඇති වෙන්න පුළුවන්. ඒතකොට වෙන්ටිලේටර්ස් එහෙම තියෙනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවකදී හුඟක් වෙලාවට බේස් හොස්පිටල් එකකට රෝගිය ට්‍රාන්ස්ෆර් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි කුණකටු වගේ සතු සමහරක් ගියාම අර රෝහල් වල මැනේජ් කරන අවස්ථා තියෙනවා. ඇන්ටිවෙනම් නම් හැම එකම වගේ තියෙනවා. නමුත් සමහරක් පොඩි මේ ප්‍රාදේශීය රෝහල් වල සමහරක් වෙලාවට අපි දන්න ප්‍රායෝගිකව දුෂ්කරතා තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු ඉන්නේ කෙනෙක් වෙන්න පුළුවන්. සමහරට යා නිවාඩු කියලා තියෙන පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙන්න පුළුවන්. ඒයි කොහොම නමුත් සර්ප දර්ශනයක් වුණොත් දැන් අද දන්නකෝ අපි ඔය සිංහරාජ හිමිපිටිවල වගේ එහෙම නැත්නම් නකල්සොල මැද ශ්‍රීපාද උඩ වගේ මේ නොහිටින්න අපිට ඕනම රටේ තැනක ඉඳලා පැයක් ඇතුළත හොස්පිටල් එකකට එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම කියන්නේ දේශීය මේ රටේ රෝග ඒවා හොඳම විශ්වාසවන්ත තැනකින් වෙදකම් කරගන්න එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒකෝට දේශීය වෙදකමේ හොඳ දේශීය වෙද ක්‍රමයක් අපේ තිබිලා තියෙනවා. නමුත් ඒවා කරන පිරිස දැන් ඉන්නවද කියන එක බොහොම සැකයක් තියෙනවා. ඉතින් ඒකෝට මම කියන්නේ අපේ කරාණ එක නෙවෙයි. වෙද මහත්තයා ගෙදර බෙහෙත් කිරපු එක්කෙනත් කොටපු එක්කෙනත් වෙදකම් කරනවා. මේ බෙහෙත් ඔයපු එක්කෙනත් වෙදකම් කරනවා. ඉතින් ඒක ආයාලේ ගිහිල්ලා දුන්නේ දෙවෙනි කාරණේ තමයි හරි වෙදකම අපේ පරම්පරාව වලින් ඇවිල්ලා නැහැ. ඉතින් දැන් ඉන්පස්සේ තියෙනවා අනිත් එක ඔය කියන සමහර ශාක නිදර්ශක දැන් හොයාගන්නත් පුළුවන් මට්ටමක් නැහැ. ඉතින් හරි හොඳ දේශීය වෙදකම් කරන කෙනෙක් ගන්න කෙනෙක් හරියටම කරන කෙනෙක් ඉන්නවනම් ඒකින් වෙදකම් ගත්තත් කමන්නේ නැහැ. හැබැයි වඩාම වැදගත් වෙන්නේ රජයේ රෝහලකට ගිහිල්ලා වෙදකම් කරගන්න එක. මොකද සමහරක් වෙලාවට හුස්ම ගැනීමේ අපහසුතාවයන් මේ වගේ සංකලතා ඇති වුණොත් මේ ඒවට රජයේ ස්ථානවල තමයි හරියටම මේ ප්‍රතිකාර ප්‍රතිමාදාර දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් අපි අවදානමක් නොගෙන වඩා හොඳ තැනට යන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් මේ ක්‍රම දෙකෙන්ම සාර්ථක වෙලා තියෙන වෙන අවස්ථා තියෙනවා. නමුත් දේශීය වෙදකමේ තියෙන ප්‍රශ්න තමයි අර මං කිව්ව ගැටලු ටික. හැබැයි රෝහල් වලට ගියයි ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැතුව රෝගියා හොඳ කරගන්න පුළුවන්. නමුත් දැන් ඔක්කොම මේ විවිධ මිනිස්සුනේ දැන් මම දන්නවා මගේ එක්කියා තිලක් ඔබේසේ කර කියලා. එතන තිලක් බලංගොඩ ප්‍රදේශයේ වතුනේ නැති වෙනකොට ඉතින් මම මතක් කිරීම සම්බන්ධ කොහොමද බලංගොඩ රෝහලට
ඔහු නායක දස්ස කිරීමකින් බලංගොඩ රෝහලට ඇතුළත් වුණා. ඇතුළත් වුණාම නමුත් හරි ප්‍රතිකාර ඒ වුණට ලැබුණේ නැහැ. නමුත් ඔහු අපි අතින් නැති වුණා. ඉතින් දැන් සමහරක් වෙලාවට මේ වෛද්‍යවරු මම අත්දැකීමෙන් දන්නවා. සාමාන්‍ය මිනිස්සු කියන දේවල් ගොඩක් වෙලාවට ඔහු පිළිගන්න කැමති නැහැ නැති අවස්ථා තියෙනවා. මම සිද්ධිය කියන්න ඕනේ. දැන් එකපාරක් නාගොඩ හොස්පිටල් එකේ කියන්න ඕනේ නැහැ කියන්න වෙනවා. නාගොඩ හොස්පිටල් එකේ මගේ දරුවෙක් මේ සතෙක් කාලා මේ මම පොඩ්ඩක් බලන්න ගියාම මටත් ඉතින් එතන හිටපු මේ ජූනියර් ඔෆිසර් කෙනෙක් ටිකක් දොස් කිව්වා. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ අපි නොදැන කරන්න කියලා. ඉතින් ඔහු මේ මට කෙනෙක් පෙන්නුවා ඒගොල්ලෝ මේ සත්තු අඳුර ගන්න පාවිච්චි කරපු පොත. ඉතින් ඒ පොත ලිව්වේ මම. එතකොට හොඳ නැහැ ඉන්නේ මම ඉතින් පස්සේ ඉතින් මම ඩෙන්ටි කාඩ් එක පෙන්නලා මම කිව්වා මේක ඔබ ලිව්වේ මම. එතකොට තමයි කිව්වා ආනියන් තමයි නෝනි කියලා. ඉතින් දැන් මිනිස්සු අර සලකන්නේ මේ සමහරක් අතලොස් පිරිසක් ඉන්නවා. ඉතින් අර තරාතිරම් වලට සලකන මිනිස්සු. ඉතින් මේ අද වෙලා තින්නේ අපි හැමදේටම මුදල් කියන සංකල්පය ඉස්සරහට ඇවිල්ලා විද මහත්තයෙක් වුණා සමහරක් වෙලාවට මේ මට්ටමට එන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම කියන්නේ පොස් කියනවා නෙමෙයි. අද අපි අත්දකින්න දේවල්. ඉතින් ඕක ගොඩක් වෙලාවට රජයේ රෝහලකට ගිහිල්ලා හරි ප්‍රතිකාර කරන එක වඩා ශීඝ්‍රවත් රෝගියා බේර ගන්න. මේ වැඩ පිළිවෙල. මෙන්ඩිස් අපිත් මේ කාල වේලාව ගිහිල්ලා තියෙන නිසා ඔබ දැන් මේ කතා කරපු දෙයටම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවසාන ප්‍රශ්නය විදියට අරගෙන අපි අද දේශනේ ඉවත් නිවා කරමු. ප්‍රශ්නේ තියෙන විස සර්පෙක් කෑවම සමහරු මරලා අරන් යනවා ස්පිතාලෙට පෙන්නන්න. ඒක ගැන යමක් කියන්න. ඒකේ අදහස මොකක්ද කියන එක හරියට. ඔය සර්පයා ගේන්නේ කියලා කිව්වට ඇත්තටම මේ සර්පයා ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. සුලභ එන්නතන් අපිට දෙන්නේ අපේනම සුලභ එකක්. ඒකට ඔය කතා ගෙනාව කිච්චොත් වෙන්නේ රෝගියාට තියෙන අවධානයට වඩා සතා ගැන අවධානය කියන්නේ. එතකොට අද වෛද්‍යවරු ඉන්නෝ සර්පය අඳුර ගන්න පුළුවන් බහුතරයක්. හැබැයි දැන් ඔය අවුරුදු 20කට විතර කලින් වෙච්ච කතාවක් තමයි ඔය සතා රෝගියා මේ එකම සතාවක් අරගෙන ඉන්නේ. එතකොට ප්‍රතිකාර කරන්න ලේසි. ඒකට මේ දවස්වල ස්ටුඩියෝ එකකට ඔය ගමේ තියෙන ස්ටුඩියෝ එකකින් විතර පින්තූරයක් ගහන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් පුළුවන් ඕනම කෙනෙක්ගේ හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. ඒ හෑන්ඩ් ෆෝන් එකෙන් පින්තූරයක් ගහගෙන මේ ගිහිල්ලා පෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය ප්‍රොටෙක්ට් අවර් ස්නේක් වගේ සර්පෙන් සුරකිමු වගේ ගෲප් එකකට දැම්ම ටක් කාලා කියනවා මේ මොකක්ද කියලා. ඉතින් සතෙක් ගෙනියන්න ඕනේ නැහැ. චුට්ටි පින්තූරයක් අපහැදිලි එකක් වුණත් දාන්න. තාම විශ්වාසනීය විදියට අඳුර ගන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. ඉතින් එතකොට මේ වගේ දත්තයක් එක්ක ගිහිලා කිව්වනම් මේක ඔය කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ කිසිම වෙලාවක සතා ගෙනියන්න අවස්ථාවක් නැහැ. එහෙම ගෙනින් යන්න අල්ලන එකකින් සමානයට තව කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේ විච අවස්ථා තියෙනවා. ඉතින් සතා දැනගන්න ඕනේ ප්‍රතිකාර කරන රෝග ලක්ෂණ පහළ වෙන විදිහට ඒ ප්‍රතිකාර කරන්න පුළුවන්කම තියෙනවා. සතා ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් නම් පින්තූරයක් ගහගන්න. මේ පින්තූරේ හොඳටම ප්‍රමාණවත් හරියට මොකද්ද කියන එක කියන්න.